සම්මා සම්බුදු සරණයි. ශ්‍රී බුද්ධ වර්ෂ 2564ක් වූ බිනර මස අව 11වක නම් තිතිලත් ශනි දින හෙවත් ව්‍යවහාරික වර්ෂ 2020ක් වූ සැප්තැම්බර් මාස 12 වන සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 7 උදාවන මේ මොහොතේදී ලෝකය පුරා විසිරී සිටින ඔබ අප සෑම සිළු දෙනාම Zoom යොදවමු ඔස්සේ අන්තර්ජාලය හරහා සජීවීව මේ සම්බන්ධ වී සිටිනුයේ පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි අභිධර්මය 18 වැනි පාඩම සමගයි. පෞරාණික තේරවාදය ත්‍රිපිටක අධ්‍යයන වැඩසටහනෙහි 18 වැනි අභිධර්ම හා පාලි භාෂා පුහුණුවට සම්බන්ධ වන සත්පුරුෂ හිතවතුනි. පසුගිය අභිධර්ම පාඩම් 17 පුරාවට අපි කාමාවචර සිත් 50 ගැනත් රූපාවචර සිත් 15 ගැනත් සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න යෙදුණා. මේ වන විට චිත්තකාණ්ඩයට අයත් සිත් 89 අතරින් සිත් 69ක් ඉගෙනගෙන අවසන් කරලා තියෙනවා. අද අපි සූදානම් වෙන්නේ අරූපාවචර සිත් උපදවා ගන්නේ කෙසේද කියන කාරණයත් ඒ සඳහා අනුපිළිවෙලින් අනුගමනය කළ යුතු පියවර මොනවාද යන්නත් පිළිබඳව ඉගෙන කියා ගන්නටයි. මම හිතන්නේ මේ පාඩමේ මුල් පාඩම් වලට මේ වැඩසටහනේ මුල් පාඩම් වලට සහභාගී වුණු ඔබ දන්නවා අරූප ලෝකයේදී බහුල වශයෙන් පහළ වෙන සිත් කාණ්ඩයක් අරූපාවචර සිත්. හැබැයි කාම ලෝකයේ ඉන්න එහෙම නැත්නම් මේ මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝකවල ඉන්න අයට උපදවා ගන්න පුළුවන් සිත් කාණ්ඩයක් තමයි මේ අරූපාවචර සිත්. එහෙනම් ඒ නිසාවෙන් මේ අරූපාවචර සිත් උපදවා ගන්න කොහොමද කියලා දැනගන්න එක ඔබ අපිටත් හරිම වටිනවා වැදගත්. ඒ නිසාවෙන් අද දවසේදී ඔබටත් මටත් බොහෝම වටිනා වැඩසටහනක් පාඩමකටයි මේ අපි 18 වැනි අභිධර්ම හා පාලි භාෂා පාඩම තුලින් යොමු වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අද දිනේ මේ උතුම් වැඩසටහනට අපට මාර්ගෝපදේශකත්වයේ සපයන අපගේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ මහනුවර අම්පිටිය උඩගම චිත්ත විවේකාශ්‍රමාධිපති නම කියන්නට අවසරයි පූජනීය විනයාචාර්ය ගලේවැල ඥානදස්සන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ. අපේ ගෞරවනීය ආරාධනය බොහෝමත්ම කාරුණිකව පිළිගෙන ගම්බීර වූ අභිධර්මාර්ථයෝ අපට වටහා ගැත හැකි අයුරින් විස්තර කර දෙමින් ඒ පරම ගම්බීර ශ්‍රී සද්ධර්මය ජීවිතවල සැනසීම පිණිසම අපට අවබෝධ කරවීමේලා කැපවන්නා වූ අපගේ ගුරු දේවෝත්තම ගෞරවනීය ස්වාමින් වහන්සේව පාදාභිවන්දනීයව මේ උතුම් වැඩසටහනට පිළිගන්නට සියලු දෙනාම මාත් සමග එක්ව ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි භන්තේ සුඛී හොත. ඕකාස ద్వාරද්දයේන කතං සබ්බං අච්චයං කමත මේ භන්තේ කමාමි කමිතබ්බං. සාදුකාස කමාමි භන්තේ සුඛී හෝතෝ නිබ්බාන පච්චේ හෝතු සබ්බ දුක්ඛා පමුච්චති. ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේ මේ උතුම් වැඩසටහන තුළින් මේ අභිධර්මය ගැන කියා ගන්න බොහෝ පිරිසක් Zoom යොදවම ඔස්සේ සහ සම්බන්ධ වෙලා සිටිනවා රටවල් ගණනාවක් ඔස්සේ. මේ උතුම් වැඩසටහන ආරම්භ කරමින් මේ අද දිනේට නියමිත අභිධර්ම පාඩම අපට කියා දෙන මෙන් පාදාභිවන්දනීයව අපි ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමීනි. හොඳයි අපි කවුරුත් নমස්කාර පාඨය කියමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි ගිය වාරයේදී රූපාවචර සිත් සම්බන්ධයෙන් ඉගෙන ගන්න යෙදුණා. ඒ පාඩමට අදාළ ප්‍රශ්න කිහිපයක් තියෙනවා.
අපි උත්තර ලියන්න කියලා කිව්වා. අපි මුලින්ම ඒ 14 වෙනි පාඩමට අදාළ ප්‍රශ්නෝත්තර සාකච්ඡා කරමු. කවුරුත් ලියපු ටික ළඟට ගන්න. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. රූපාවචර සිත් කාට ඇතිවන ඒවාද? බලන්න. පිළිතුර රූපාවචර සිත් ඇතිවන්නේ පෙර පින් හා මහා වීරිය ඇති කාමාශාවන් බැහැර කළ උසස් පුද්ගලයන්ටය. ඔය ක්‍රමයට හෝ මීට ආසන්න ක්‍රමයකට ලියලා තියෙනවා නම් හරියක් දාගන්න. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය. රූපාවචරාදී සිත් තුන් කොටසට පොදු නම කුමක්ද? පිළිතුර රූපාවචරාදී සිත් තුන් කොටසට කියන පොදු නම නම් ධ්‍යාන සිත් යන්නයි. හොඳයි, තුන්වෙනි ප්‍රශ්නය. රූපාවචර චිත්තය 15 වැදෑරුම් වන්නේ කෙසේ බෙදීමෙන්ද? පිළිතුර රූපාවචර චිත්තය කුසල විපාක ක්‍රියා වශයෙන් මූලික තුන් කොටසකට බෙදී ඒ එක් එක් කොටසක් නැවත ධානයන්ගේ වශයෙන් පසට බෙදීමෙන් රූපාවචර සිත් 15ක් වේ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. ධ්‍යාන කොතෙක්ද? ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, පංචම ධ්‍යානය යයි ධ්‍යාන පසෙකි. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. ධ්‍යාන සිතේ හා කාමාවචර සිතේ වෙනස කවරේද? පිළිතුර ධ්‍යාන සිත්වලට තමන් විසින් ගන්නා වූ කසිනාදී අරමුණු බදා ගන්නාක් මෙන් ඊතා හොඳින්ද ඊතා තදින්ද ගත හැකි ශක්තිය ඇත්තේය. නමුත් කාමාවචර සිත්වලට ශක්තිය ඇත්තේ අරමුණ යාන්තමට ගැනීමටය. ඊළඟට 6 වෙනි ප්‍රශ්නය. ප්‍රධාන ධානාංගය කුමක්ද? ප්‍රධාන ධානාංගයේ බලවත් වූ ඒකාග්‍රතාවයය. මේ විදිහට ලියලා තියෙනවා නම් හරි දාගන්න. ඊළඟට 7 වෙනි ප්‍රශ්නය. විපාක දීමේදී රූපාවචර කුසලයේ හා කාමාවචර කුසලයේ වෙනස කුමක්ද? පිළිතුර විපාක දීමේදී රූපාවචර කුසලය තමාට සමාන වූ සහේතුක විපාක පමණක් ඇති කරයි. නමුත් කාමාවචර කුසලයේ තමාට සමාන වූද අසමාන වූද සහේතුක අහේතුක විපාක දෙවර්ගයේම ඇති කරයි. එතකොට බලන්න මේ පිළිතුරට අනුව විපාක දීමේදී රූපාවචර කුසලයේ කාමාවචර කුසලයේත් වෙනසයි අහන්නේ. එතකොට සාමාන්‍යයෙන් විපාක දීමේදී රූපාවචර කුසලය විපාක වශයෙන් ඇති කරන්නේ සහේතුක විපාක පමණයි. තමාට සමාන වූම සහේතුක විපාක. එතකොට සාමාන්‍යයෙන් අපි රූපාවචර කුසල්, ඒ වගේම රූපාවචර විපාක, රූපාවචර ක්‍රියාසිත මේ කියපු 15ම සලකන්නේ ත්‍රි හේතුක සිත් හැටියට. ත්‍රි හේතුක සිත් හැටියට. මොකද මේ සිත් 15 දීම හේතු තුනම යෙදෙනවා. ඒකට ඒවත් ත්‍රි හේතුක සිත්. එතකොට කාම මේ රූපාවචර කුසලය විපාක විදියට උපදවන්නේ සහේතුක විපාක පමණයි. තමාට සමාන වූම නම් වලින් එන සහේතුක විපාක සිත් ටික තමයි උපදවන්නේ. නමුත් අපි කලින් ඉගෙන ගත්තා කාමාවචර කුසලය සහේතුක අහේතුක විපාක දෙවර්ගයේම ඇති කරනවා කියලා. එතකොට තමාට සමාන වූත් අසමාන වූත් කියලා කිව්වේ එකයි. සහේතුක සහ අහේතුක කියන විපාක දෙවර්ගයේම ඇති කරනවා. හොඳයි.
ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ බලමු. රූපාවචර විපාක චිත්තය යනු කුමක්ද? පිළිතුර රූපාවචර විපාක චිත්තය යනු රූපාවචර කුසල ධානයේ උපදවාගත් අයට මරණින් මතු ඒ කුසල ධාන චිත්තයේ ආනුභාවයෙන් බ්‍රහ්ම ලෝකයේදී උපදනා ධාන චිත්තය. හොඳයි. ඊට පස්සේ 9 රූපාවචර ක්‍රියාසිත කෙබඳු සිත් කොටසක්ද? පිළිතුර රූපාවචර ක්‍රියාසිත යනු රහතන් වහන්සේලා විසින් ධානසෝයෙන් විසීම පිණිසත් 이르දි ප්‍රාතිහාර්ය කිරීමේ බලය ලැබුණු පිණිසත් උපදවනු ලබන මතු විපාක ඉපදවීමේ ශක්තියක් නැති රූපාවචර ධාන සිත්ය. හොඳයි. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය රූපාවචර සෝමනස්ස සහගත සිත් කොතෙක්ද? රූපාවචර සෝමනස්ස සහගත සිත් 12කි. ඊළඟට 11 වෙනි ප්‍රශ්නය උපේක්ෂා සහගත සිත් කොතෙක්ද? දැන් මේ අහන්නේ රූපාවචර උපේක්ෂා සහගත සිත් කීයක්ද කියන එකයි. රූපාවචර උපේක්ෂා සහගත සිත් 3කි. හොඳයි. එතකොට ওই විදිහට ලියලා තියෙනවා නම් පිළිතුරු වට හරි දාගන්න. හොඳයි. එහෙමනම් අපි බලමු අද අපිට ඉගෙන ගන්න තියෙන්නේ කොයි සිත් කොටසද කියන එක මේ සිත්වල. රූප සටහනක් ඇසුරෙන් බලමු එක. එතකොට අපි දන්නවා මේ පරමාර්ථය මූලික වශයෙන්ම කොටස් 4යි චිත්තචෛසික රූප නිර්වාණ. ඒකේ පළවෙනි පරමාර්ථය තමයි චිත්තය නැත්නම් සිත. ඒකට ඒකේ බෙදීම් ගැන අපි කතා කරා. මූලිකවම කොටස් 4කට බෙදෙනවා. කාමාවචර සිත්, ඊට පස්සේ රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් කියලා. එතකොට අපි මේ වෙනකොට මේ හතරෙන් කොටස් දෙකක් ඉගෙනගෙන ඉවරයි. කාමාවචර සිත් 54ම ඉගෙන ගත්තා, රූපාවචර සිත් 15ම ඉගෙන ගත්තා. එතකොට අපිට අද තියෙන්නේ අරූපාවචර සිත් 12 ඉගෙන ගන්නට. හොඳයි. අරූපාවචර සිත් කොටස් 3කට මූලික වශයෙන් බෙදෙනවා. අරූපාවචර කුසල් සිත් 4ක් තියෙනවා. අරූපාවචර විපාක සිත් ළඟට 4යි. ඊළඟට අරූපාවචර ක්‍රියාසිත 4යි. එතකොට බලන්න රූපාවචර සිත් නම් අපිට කුසල් 5යි, විපාක 5යි, ක්‍රියා 5යි. ඔය විදිහට තිබුණා 15ක්. නමුත් අරූපාවචර සිත් තියෙන්නේ 4 බැගින්. කුසල් සිත් 4යි, විපාක සිත් 4යි, ක්‍රියා සිත් 4යි. එතකොට සියල්ල 12ක් වෙනවා. හොඳයි. අපි බලමු අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ අරූපාවචර කුසල් සිත්. එතකොට අරූපාවචර සිත් කියලා කිව්වේ අරූප ලෝකේ බොහෝ සෙයින් පහළ වෙන සිත් කියන අර්ථයෙන්. කුසල් සිත් 4ක් තියෙනවා. පළවෙනි එක ආකාසා නංචායතන කුසල් සිත. එතකොට මේවා කියන්න හුරු වෙන්න ඕනි. පළවෙනි එක ආකාසා නංචායතන කුසල් සිත. ඊළඟට දෙවෙනි එක විඤ්ඤාණංචායතන කුසල් සිත. විඤ්ඤාණංචායතන කුසල් සිත. ඊළඟට තුන්වෙනි අරූප කුසල් අරූපාවචර කුසල් සිත ආකින්චඤ්ඤායතන කුසල් සිත. ආකින්චඤ්ඤායතන කුසල් සිත. ඊළඟට හතරවෙනි සිත නේව සංඥා නාසඤ්ඤායතන කුසල් සිත. නේව සංඥා නාසඤ්ඤායතන කුසල් සිත. ඔන්න ඔය ක්‍රමයෙන් කියන්න හුරු වෙන්න ඕනි. එතකොට අපිට මුලින්ම ඉගෙන ගන්න තියෙන්නේ මේ කුසල් සිත් 4 සම්බන්ධයෙන්. ඊට පස්සේ අරූපාවචර විපාක සිතුත් මේ නමින්මයි තියෙන්නේ. ආකාසානංචායතන විපාක සිත. විඤ්ඤාණංචායතන විපාක සිත. ආකින්චඤ්ඤායතන විපාක සිත.
නේව සංඥා නා සංඥායතන විපාක සිත. ඊළඟට අරෝපාවචර ක්‍රියාසිත තියෙන්නේ ඔය නමින්මයි. ආකාසා නංචායතන ක්‍රියාසිත, විඤ්ඤාණංචායතන ක්‍රියාසිත, ආකින්චඤ්ඤායතන ක්‍රියාසිත, නේව සංඥා නා සංඥායතන ක්‍රියාසිත. හොඳයි. එතකොට මේ විශේෂයෙන්ම ඔය නම් ඒ අරූපාවචර සිත්වල නම් මතකයේ තියාගන්නත් ඕනේ, අනික කියන්න හුරු වෙන්න ඕනේ ඔය ක්‍රමයෙන්. හොඳයි. එතකොට අපි එහෙමනම් ඊළඟට පාඩම බලමු. පාඩමත් එක්ක අපි පැහැදිලි කරගන්නු මේ සිත් ටික. හොඳයි. කියන්න. අවසරයි ස්වාමීනි. අරූපාවචර සිත් 12 රූපයන්ගෙන් ඈත් කොට වඩා ශාන්ත බවට ප්‍රනීත බවට පත් කරන ලද පංචම ධ්‍යාන චිත්තය අරූපාවචර චිත්තයයි කියනු ලැබේ. එයද රූපාවචර චිත්තය සේම කුශල විපාක ක්‍රියා වශයෙන් තුනට බෙදෙන්නේය. අරූපාවචර කුසල් සිත් 4 ආකාසා නංචායතන කුසල් සිතය, විඤ්ඤාණංචායතන කුසල් සිතය, ආකින්චඤ්ඤායතන කුසල් සිතය, නේව සංඥා නා සංඥායතන කුසල් සිතය කියා ආරම්මන බෙහෙදයෙන් අරූපාවචර කුසල් සිත් 4ක් වේ. ආරම්මණයන්ගේ වශයෙන් බෙහෙදයට පැමිණෙන්නා වූ එකම සිත මේ අරූපාවචර සිතය. අරූපාවචර සිත් උපදවාගත හැක්කේ රූපාවචර පංචම ධ්‍යාන උපදවාගත් අයට පමණි. රූපාවචර පංචම ධ්‍යාන ලබාගත් අයගෙන් ඇතමෙක් රූපකය පරිහරණය කිරීමේ කරදරය දැක රූපකය නිසාම සත්‍යයන්ට බොහෝ දුක් ඇතිවන බව දැක රූපකය කෙරෙහි කලකිරී අරූපී ආත්ම භාවයක් ලැබීමේ බලාපොරොත්තුවෙන් අරූප ධ්‍යාන උපදවති. අරූප ධ්‍යාන උපදවන්නේ මෙසේය. රූපාවචර පංචම ධ්‍යාන ලාභියා ආකාශ කසිනෙන් අන්‍ය වූ කසිනයක් අරමුණු කරන පංචම ධ්‍යාන චිත්තයෙන් මද වේලාවක් හිඳ තමාගේ ධ්‍යාන චිත්තය රූප නිමිත්තෙන් බැහැර කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ධ්‍යාන චිත්තයේ අරමුණ වූ කසින නිමිත්ත දෙස සිතින් බලාගෙන එය රූපයක්සේ නොසිතා ආකාශය කියා සිතන්නට හෙවත් භාවනා කරන්නට පටන් ගනී. එසේ භාවනා කරන කල්හි රූප කසින නිමිත්ත නැති වී පළමු කසින නිමිත්ත පෙනුණු තැන ආකාශය පෙනෙන්නට වේ. කසිනයෙන් ගන්නා ලද්දක් නිසා ඒ පෙනෙන ආකාශයට කසිනුග්ගාටි මාස්කාසය ඊ කියනු ලැබේ. ඉදිරියට ආකාශය කියා භාවනා කරන කල්හි රූප නිමිත්තක පැවති රූපාවචර පංචම ධ්‍යානය ඒ ආකාශය අරමුණු කොට නැවත උපදී. එසේ උපදවා ගැනීම රූපාවචර පංචම ධ්‍යානය රූප නිමිත්තෙන් බැහැර කර ගැනීමය. රූප නිමිත්තෙන් බැහැර කර ගන්නා ලද ඒ පංචම ධ්‍යාන සිත පළමුවන අරූපාවචර සිතය. ඒ සිතට අරමුණු වන ආකාශය යෝගාවචරයාගේ සිතට පමණක් ඇති සැටියෙන් දැනෙනවා මිස ඇත්තටම ඇති දෙයක් නොවේ. එය ප්‍රඥප්තියකි. සත්‍ය වශයෙන් නැත්තා වූ ඒ ආකාශයට පළමුවෙන් ඇතිවීම වූ මුල් කොනද නැත්තේය. නැති වී යාම වූ අන්තිම කොනද නැත්තේය. එබැවින් එයට අනන්තාකාශයයි කියනු ලැබේ. අනන්තාකාශය අරමුණු කරන ධ්‍යානයෙන් යුක්ත වන බැවින් පළමුවන අරූපාවචර කුසල් සිතට ආකාසානංචායතන කුසල් සිතය යන නම දී තිබේ. ආකාසානංචායතන කුසල් සිතය යන්නෙහි තේරුම අනන්ත ආකාශය අරමුණු කොට පවත්නා කුසල් සිතය යනුයි.
ආකාසානංචායතන ධ්‍යානය ලැබූ යෝගාවචරයා තමාගේ ධ්‍යානය හෙවත් රූප නිමිත්තෙන් ඈත් කරනු පිණිස පළමුවන රූපාවචර චිත්තේ අරමුණු වන ආකාශය හැරදමා ඒ සිත පමණක්ගෙන එය අරමුණු කරමින් විඥාණය කියා භාවනා කරන්නට පටන් ගනී. එසේ කරන කල්හි පළමුවන අරූප චිත්තය අරමුණු කරන විඥානායංචායතන කුසල චිත්තය ඔහුට උපදී. විඥානංචායතන කුසල්සිතය යන්නෙහි තේරුම විඥාණය අරමුණු කොට පවත්නා ධ්‍යානයෙන් යුක්ත සිතය යනුයි. ධ්‍යාන ලැබූ අයට උවද ධ්‍යාන චිත්තය නිතර ඇත්තේ නොවේ. අන්සිතකින් වෙසෙන අවස්ථාවලදී ධ්‍යාන චිත්තය නැත. දෙවන අරූප ධ්‍යානය ලැබූ යෝගාවචරයා තුන්වන අරූප ධ්‍යානය ලැබීම සඳහා පළමුවන අරූප ධ්‍යාන චිත්තයේ නැති බව මෙනෙහි කිරීම වශයෙන් නත්ති කිංචි ඊ භාවනා කරයි. එසේ කරන කල්හි පළමුවන අරූපාවචර චිත්තයේ නැති බව අරමුණු කෙරෙමින් තුන්වන අරූප ධ්‍යාන චිත්තය වූ ආකින්චඤ්ඤායතන කුසල චිත්තය උපදී. ආකින්චඤ්ඤායතන කුසල් සිතය යන්නේ තේරුම පළමුවන අරූපාවචර චිත්තයාගේ නැති බව අරමුණු කරන ධ්‍යානයෙන් යුක්ත සිතය යනුයි. තුන්වන අරූප ධ්‍යානය ලැබූ යෝගාවචරයා සතරවන අරූප ධ්‍යානය ලබනු පිණිස තමා ලබා සිටින තුන්වන අරූප ධ්‍යාන චිත්තයගෙන මෙය ශාන්තය, මෙය ප්‍රණීතය කියා භාවනා කරන්නට පටන් ගනී. ඒ භාවනාවෙන් තුන්වන අරූප ධ්‍යාන චිත්තය අරමුණු කොට සතරවන අරූප ධ්‍යාන චිත්තය උපදී. එය සියුම් කමින් අගතැන්පත් සිතය. එයට වඩා සියුම් තවත් සිතක් නැත්තේ. ඒ සියුම් කම කොතරම්ද කියත හොත් ඒ සිතින් යුක්තව වෙසෙන යෝගාවචරයා හට සිතක් ඇතුවා විසුවාද සිතින් තොරවම විසුවාද කියා දැනගැනීමටත් අපහසු තරම්ය. ඊතා සියුම් බැවින් ඒ සතරවන අරූප ධ්‍යාන චිත්තයට නේව සංඥා නාසඤ්ඤායතන කුසල් සිතයයි කියනු ලැබේ. නේව සංඥා නාසඤ්ඤායතන කුසල් සිත යන්නෙහි තේරුම සංඥාවක් ඇත්තේත් නැති තරමට සියුම් වූ කුසල් සිතය යනුයි. හොඳයි. එතකොට අරූපාවචර සිත් 12. පැහැදිලි කරනවා මෙතනදී රූපයන්ගෙන් ඈත් කොට වඩා ශාන්ත බවට ප්‍රණීත බවට පත් කරන ලද පංචම ධ්‍යාන චිත්තේ අරූපාවචර චිත්තයයි කියනු ලැබේ කියලා. දැන් අපි පංචම ධ්‍යානය කියලා කියන්නේ මොකක්ද කියන එක දන්නවා. උපේක්ෂා ඒකාග්‍රතා කියන අංග දෙකට අපි කියනවා පංචම ධ්‍යානය කියලා. දියුණු වුණු උපේක්ෂා ඒකාග්‍රතා කියන අංග දෙකට පංචම ධ්‍යානය කියලා කියනවා. ඒ පංචම ධ්‍යානයෙන් යුක්ත වුණු සිතට කියනවා පංචම ධ්‍යාන සිත කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි දැන් පඨවි කසිනේදී කිව්වා පැහැදිලි කරා පංචම ධ්‍යාන සිත කියන්නේ මොකක්ද කියන එක. කොට පඨවි කසින නිමිත්ත නැත්නම් ඒ පඨවි කසින පටිභාග නිමිත්ත අරමුණු කරගෙන උපේක්ෂා ඒකාග්‍රතාවයෙන් යුක්ත සිතට තමයි අපි කිව්වේ පංචම ධ්‍යාන සිත කියලා. කොට මේ අරූපාවචර සිත්වලත් තියෙන අංග උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි. එතකොට මේ අරූපාවචර සිතුත් අපි හඳුන්වන්නේ පංචම ධ්‍යාන සිත් හැටියටමයි. ඒ අංගවලදී වෙනසක් වෙන්නේ නැහැ. උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි තියෙන්නේ. නිසා මේවා සියල්ලක්ම අපි ඉදිරියට මේ කතා කරන අරූපාවචර සිත් සියල්ලම පංචම ධ්‍යාන සිත්. දැන් අපි රූපාවචර පංචම ධ්‍යාන පඨවි කසිනේ පංචම ධ්‍යාන සිත ගැන කතා කරනකොට
ඒ සිතේ තිබුණ අරමුණක්. අපි ඒකට කිව්වා පඨවි කසින පටිභාග නිමිත්ත කියලා. ඒ පඨවි කසින පටිභාග නිමිත්ත කියන්නේ එක්තරා විදිහකට රූප අරමුණක්, රූපයක්. එතකොට දැන් මේ අරූපාවචර සිත් උපදවනකොට අරූපාවචර සිත්වලට අරමුණු විදිහට ගන්නේ රූපයක් නෙවෙයි. එතකොට අරූපාවචර සිත් බොහොම ශාන්තයි ප්‍රණීතයි. ඒකට අර රූපී අරමුණෙන් ඉවත් වෙලා රූපයෙන් නැත්නම් රූපී අරමුණෙන් ඈත් කරලා වෙනත් අරමුණක් ඔස්සේ වඩා ශාන්ත බවට ප්‍රණීත බවට පත් කරන ලද පංචම ධ්‍යාන සිතටම තමයි කියන්නේ අරූපාවචර සිත කියලා. අරූපාවචර සිත කියලා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි රූපී අරමුණෙන් බැහැර වෙනවා. රූප අරමුණෙන් බැහැර වෙලා ඊට වඩා වෙනස් ආරම්මණයක්, රූප ස්වරූපේ නැති ආරම්මණයක් අරමුණු කරගෙන තමයි මේ සිත් උපදින්නේ. මේ සිත් අර රූපාවචර සිත් වලට වඩා අතිශයින් ශාන්තයි ප්‍රණීතයි. බලවත් සමාධියකින් යුක්තයි. එතකොට මේ රූපාවචර සිතත් මේ අරූපාවචර සිතත් අර රූපාවචර සිත වගේම කුසල විපාක ක්‍රියා වශයෙන් තුනකට බෙදෙනවා. කුසල විපාක ක්‍රියා වශයෙන් තුනකට බෙදෙනවා. එතකොට ඒ කොටස් තුනේ මුල්ම කොටස කුසල සිත්. එතකොට කුසල් සිත් 4ක් තියෙනවා. අපි මුලිනුත් ඒක පැහැදිලි කරගත්තා. අරූපාවචර කුසල් සිත් 4 ආකාසානංචායතන කුසල් සිත, විඤ්ඤාණංචායතන කුසල් සිත, ආකින්චඤ්ඤායතන කුසල් සිත සහ නේව සංඥා නාසඤ්ඤායතන කුසල් සිත. මෙන්න මේ විදිහට ආරම්මන බෙහෙදයෙන් අරූපාවචර කුසල් සිත් 4ක් වේ කියලා කියනවා. ආරම්මන බෙහෙදේ. දැන් අපි රූපාවචර කුසල් සිත් ඉගෙන ගන්නකොට අපි කිව්වා රූපාවචර කුසලය කුසල විපාක ක්‍රියා වශයෙන් මූලිකව තුනකට බෙදලා ඊට පස්සේ ධානයන්ගේ වශයෙන් පසට බෙදෙනවා කියලා. ධාන වශයෙන් තමයි පහකට බෙදුවේ. කියන්නේ ප්‍රථම ධාන, ဒုတိ ය ධාන ආදී විදිහට ඒ අංග වලට අනුරූපීව තමයි පහකට බෙදුවේ. හැබැයි මෙතනදි කියන්නේ මේ කුසල් සිත් 4ක් බවට පත් වෙන්නේ කොහොමද? ආරම්මන බෙහෙදේ. කියන්නේ අර මේ සිත් 4 තියෙන අරමුණු එකින් එකට වෙනස්. රූපාවචර සිත්වල නම් පඨවි කසින පටිභාග නිමිත්ත තමයි මේ පහටම අරමුණ. ධාන සිත් 5ේම අරමුණ පටිභාග නිමිත්ත රූපාවචර පඨවි කසින පටිභාග නිමිත්ත. හැබැයි මේ අරූපාවචර සිත්වල අරමුණ එකින් එකට වෙනස්. වෙනස් අරමුණුයි තියෙන්නේ. ඒකට අන්න ඒ නිසා තමයි දැන් මේ අරූපාවචර සිත්වල ධානාංග විදිහට තියෙන්නේ එකම අංග. ඒ කියන්නේ නැත්තම් උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙක පමණයි හැම සිතකම. එතකොට අංග වශයෙන් මේ සිත්වල වෙනසක් ඇත්තෙම නැහැ. හැබැයි වෙනස තියෙන්නේ ඒ සිත්වලට ගන්න අරමුණ. ඒකට අරමුණු වශයෙන් තමයි වෙනසක් තියෙන්නේ. ඒකට ඒ නිසා තමයි මෙතන පැහැදිලි කරන්නේ ආරම්මන බෙහෙදෙන් අරූපාවචර කුසල් සිත් 4ක් වේ. අපිට අරමුණ දැනගන්න පුළුවන් ඉදිරියට. ආරම්මණයන්ගේ වශයෙන් බෙහෙදයට පැමිණෙන්නා වූ එකම සිත මේ අරූපාවචර සිතේ. අන්න අරමුණේ වශයෙන් විවිධත්වයක් ඇතුව පහළ වෙන මේ එකම සිත පැහැදිලි කරනවා මේ අරූපාවචර සිත කියලා. එතකොට ආරම්මණයන්ගේ වශයෙන් ભેදයට වෙනසකට පැමිණෙන එකම සිත අරූපාවචර සිත. අරූපාවචර සිත් උපදවා ගත හැක්කේ රූපාවචර පංචම ධානය උපදවා ගත අයට පමණකි. ඔන්න විශේෂ කාරණාවක් කියනවා. කෙනෙක් කිසිම භාවනාවක් නොකොට අරූපාවචර සිතක් උපදවා ගන්න කියලා ගියොත් උපදව ගන්න බෑ. ඊට හේතුව තමයි අරූපාවචර සිත් උපදව ගන්න පුළුවන් රූපාවචර පංචම ධානය උපදව ගත අයට පමණයි. රූපාවචර ප්‍රථම ධානය උපදව ගත අයටත් බෑ. ဒုတိ ය ධානය උපදව ගත අයටත් බෑ. තෘතිය ධානය උපදව ගත අයටත් බෑ. චතුර්ථ ධානය උපදව ගත අයටත් බෑ.
අනිවාර්යයෙන්ම රූපාවචර පංචම ධානය උපදවගත්තු කෙනෙක් වෙන්නම ඕනි. අරූපාවචර සිත් උපදව ගන්නට නම්. එතකොට ඒකටත් හැම භාවනාවකින්මත් මේ අරූපාවචර ධ්‍යාන උපදවන්න බෑ. ධ්‍යාන උපදවන හැම රූපාවචර ධ්‍යාන උපදවන්න පුළුවන් හැම භාවනාවකින්ම හැම කර්මස්ථානයකිනුත් බෑ අරූපාවචර ධ්‍යාන උපදවන්න. ඒකට විශේෂ භාවනා කර්මස්ථාන කිහිපයක් තියෙනවා. දැන් අපි ඔය පඨවි කසිනය කියන අරමුණ අරගෙන රූපාවචර සිත් පැහැදිලි කරන්න හේතුව තමයි ඒ පංචම ධ්‍යානයේ ඉඳලා අරූපාවචර සිතුත් උපදවන්න පුළුවන්. ඒකට එකටම මේක සම්බන්ධ කරලා පැහැදිලි කරන්න පුළුවන් නිසා. හොඳයි අපි ඒක බලමු ඉදිරියට. එතන පැහැදිලි කරනවා රූපාවචර පංචම ධ්‍යානයේ ලබාගත් අයගෙන් ඇතමෙක් රූපකය පරිහරණය කිරීමේ කරදරය දැක රූපකය නිසාම සත්වයන්ට බොහෝ දුක් ඇති වෙන බව දැක රූපකය කෙරෙහි කලකිරී අරූපී ආත්ම භාවයක් ලැබීමේ බලාපොරොත්තුෙන් අරූප ධ්‍යාන උපදවති කියලා. මේ රූපාවචර පංචම ධ්‍යාන උපදවගත්තු සමහරු මේ රූපාවචර ධ්‍යාන තුලින් උපදින්න පුළුවන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල. ඒ උපදිනකොට අනිවාර්යෙන් Tamanට රූපයකුත් ලැබෙනවා, කයකුත් ලැබෙනවා. මේක දන්නවා. එතකොට මේ කය ලැබීම, කය පරිහරණය කිරීම කියන එක මහා දුකක් හැටියට ඒගොල්ලොට තේරෙනවා. එතකොට කය පරිහරණය කිරීම මහා දුකක් ගෙන දෙන දෙයක් හැටියට දැනගෙන මේ රූපකයක් නැති, රූපයක් නැති ආත්ම භාවයක් බලාපොරොත්තුෙන් අරූපාවචර ධ්‍යාන උපදවනවා. මේක මූලික පරමාර්ථයක්. නමුත් තවත් අරමුණු තියෙනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් සමහර කෙනෙක් ඔය අභිඥා උපදවා ගැනීමේ පහසුව සඳහා අරූප ධ්‍යාන උපදවනවා. රහතන් වහන්සේලා ගත්තොත් ඒ ධ්‍යාන සමාපත්තියෙන් ධ්‍යානසයෙන් විසීම සඳහාත් ඒ වගේම නිරෝධ සමාපත්තියට සංවැදීමේ පහසුව සඳහාත් උපදවනවා. එතකොට අපි බලමු මෙතන පැහැදිලි කරන්නේ සමහරෙක් මේ රූපකයක් නැති ජීවිතයක් බලාපොරොත්තු වෙමින් අරූපාවචර ධ්‍යාන උපදවනවා. ඒකට අරූපාවචර ධ්‍යාන උපදවාගත්තු කෙනාට එහි විපාක විදිහට රූපකයක් නැති ජීවිතයක් තමයි ලැබෙන්නේ. දැන් රූපකය පරිහරණය කිරීමේ දුක කියන්නේ මොකක්ද කියන එක අපිට බොහෝ දෙනෙකුට තේරෙනවා. හැබැයි මේ අවිද්‍යාව වැඩි පිරිසට, තණ්හා වැඩි පිරිසට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. දැන් අපි බලමුකෝ රූපකයක් පරිහරණය කිරීමෙන් තියෙන දුක මොකක්ද කියලා. ආදීනව මොකක්ද, දෝෂ මොකක්ද කියලා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ රූපකයක් තියෙන නිසා තමයි අකුසල් කරන්න වෙන්නේ. බොහෝ අකුසල් සිද්ධ වෙන්නේ රූපකය නිසා. ඒ කොහොමද? ප්‍රාණඝාතය කරනවා රූපකය නිසා. සතුන් මැරීම ආදී. ඊට පස්සේ හොරකම් කිරීම කෙරෙන්නේ මේ රූපකය නිසා. ඊට පස්සේ කාම මිත්‍යාචාරය සිද්ධ වෙනවා මේ රූපකය නිසා. ඊට පස්සේ සුරාපානය සිද්ධ වෙනවා. අනිත් අයත් එක්ක රණ්ඩු වෙනවා. අනිත් අයත් එක්ක රණ්ඩු වෙලා ඊට පස්සේ බහිම්බස් වීම, ඊට පස්සේ කේලම් කීම්, පරුස වචන කීම්, ඊට පස්සේ බොරු කීම්, මේ විදිහේ මේ අකුසල් සිද්ධ වෙන්නේ මේ රූපකය තියෙන නිසා. රූපකයක් නැත්නම් කතා කරන්න බැහැනේ. වචන කියවෙන්නේ නැහැ. එතකොට වචනයෙන් සිද්ධ වෙන අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. රූපකය තියෙන නිසානේ කයෙන් සිද්ධ වෙන අකුසල් කෙරෙන්නේ. ඒකට මේ අකුසල් වලින් නිදහස් වෙනවා. ඊට පස්සේ දැන් අපිට මේ රූපයක්, ශරීරයක් තියෙන නිසානේ අපිට දැන් ඔන්න ජල ගැල්මක් කෙනකොට මොකද වෙන්නේ? බය වෙනවා. ගම් වතුරක් එනවා කිව්වොත් බය වෙනවා, තැති ගන්නවා. ඇයි? රූපකයක් තියෙන නිසා. මේක විනාශ වෙයි කියලා. ඊට පස්සේ ගින්නක් ඇති වෙනවා කියනකොට බය වෙන්නේ ඇයි? රූපකය පිච්චෙයි කියලා. රූපේ පිච්චෙයි, ශරීරේ පිච්චෙයි කියලා. ඊට පස්සේ අපි ගත්තොත් මුහුද ගොඩ ගලනවා කියනකොට බය වෙන්නේ ඇයි? තැති ගන්න ඇයි? රූපකය නිසා. ඒකට අනබා රූපකය තියෙන නිසා විඳින්න තියෙන දුක. ඊට පස්සේ අපි ගත්තොත් ඔය මදුරුවන්ගේ සමහරලාට විෂ සහිත මදුරුවෝ පැතුරුණා කියනකොට බය වෙන්නේ ඇයි? මේ රූපකය නිසා.
ඊට පස්සේ දුර්භීක්ෂයක් කෙනකොට ආහාර හිගයක් කෙනකොට බය වෙන්නේ ඇයි? මේ රූපකය නිසා. රූපකය නැත්තම් ඒ බය නැහැ. නේද? ඊට පස්සේ ජල හිගයක් එනවා කියනකොට බය වෙන්නේ ඇයි? මේ රූපකය නිසා. මේ විදිහට දැන් සමහර තැන්වල අයිස් දිය වෙනවා කියනකොට බය වෙනවා. ඇයි? මේ වතුර රූපකය යට වෙලා විනාශ වෙයි කියලා. ඒකට භූමි කම්පාවක් ඇති වෙනවා කියනකොටයි බය වෙන්නේ මේ රූපකය නිසා. එතකොට සුලි සුළඟක් එනවා කියනකොට බය වෙන්නේ ඇයි? ඇතිගන්නේ ඇයි? රූපකය නිසා. ඒකට මේ රූපේ නැත්තම් ඒ දුක, ඒ බය, ඒ තැති ගැනීම නැහැ. ඊට පස්සේ මේ රෝගවලට බය වෙන්නේ ඇයි? මේ රූපකය නිසා. දැන් කෙස්වල කොච්චර රෝග හට ගන්නවද කෙස් නිසා? එතකොට මේ ශරීරයේ තියෙන ලොම් නිසා, ඊට පස්සේ දත් කැක්කුම් ආදී හටගන්නේ ඇයි? රූපකය නිසා. නේද? ඊට පස්සේ අපි ගත්තොත් නියපොතු වල සමහර ලාවට එක එක අසනීප වලට බය වෙන්නේ ඇයි? රූපකය තියෙන නිසා. ඊට පස්සේ අපි ගත්තොත් හමේ රෝග ඇති වෙනකොට බය වෙන්නේ ඇයි? රූපකය නිසා. මේ රූපේ නැත්තම් ඒවට බය වෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ මාංශ පේශි වල යම් දේවල් වෙනවා, පිළිකා ආදී රෝග එනවා. එතකොට රූපකය නිසා බය තැති ගැනීම තියෙනවා. ඊට පස්සේ නහර ආශ්‍රිතව, ඊට පස්සේ අපි ගත්තොත් දැන් ලේ සමහරලාට වැඩි වුණත් සමහරලාට ප්‍රශ්නයක් තියෙනවා, අඩු වුණත් ප්‍රශ්නයක් තියෙනවා නේද? ඊට පස්සේ දියවැඩිය ආදී අසනීප, ඊට පස්සේ හදවත් රෝග ආදී, මේ සියල්ලම ඇයි? මේ සියල්ලම සම්බන්ධයෙන් බය වෙන්න ඕනේ ඇයි? මේ රූපයක් තියෙන නිසා. රූපකයක් තියෙන නිසා නේද? මෙන්න මේ විදිහට ගත්තොත් අපිට මේ ශරීරයේ තියෙන මේ ශරීරයේ ආශ්‍රිත සියලුම කොටසක් නිසා බියක්මයි එන්නේ. අපි ගත්තොත් වකුගඩු සම්බන්ධයෙන් ගත්තොත්, හදවත, අක්මාව, පෙනහළු සම්බන්ධයෙන් ගත්තහම ඇති වෙන්නෙම ඒවා සම්බන්ධයෙන් ඒවා තිබීම කියලා කියන්නේ මේ දුකට හේතුවක්. දුකට හේතුවක්. වසංගතයක් එනවා කියනකොට අයි බය වෙන්නේ අපි? මේ රූපකයක් තියෙන නිසා. මේ රූපකය විනාශ වෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට අපි හිතලා බැලුවොත් මේ රූපකය නිසා පුදුමාකාර දුකකට පත් වෙන්න වෙනවා. පුදුමාකාර පීඩාවකට පත් වෙන්න වෙනවා. පුදුමාකාර තැති ගැනීමකට පත් වෙන්න වෙනවා. එතකොට රූපකය නැත්තම් අන්නේ දුක නැහැ. රූපකය නැත්තම් ඒ දුක නැහැ. එතකොට දැන් සමහරෙකුට අවිද්‍යාව වැඩිකම නිසා මම මේක කියනකොටත් හිතෙනවා රූපකය නැත්තම් මොකද්ද ජීවිතේ ඇති වැඩේ කියලා. ජීවිතේ මොකද්ද තියෙන සැපේ කියලා. එහෙම හිතෙනවා. එහෙම හිතෙන්නේ මේ අවිද්‍යාව එච්චරට වැඩි. තණ්හාව එච්චරට වැඩි. එතකොට හිතෙනවා අපි කොහොමද එතකොට මේ දරුවොත් එක්ක ඉන්නේ, ඥාතිත් එක්ක ඉන්නේ, කන්නේ බොන්නේ කොහොමද, ඒ සැපේ විඳින්නේ කොහොමද, මෙහෙම හිතෙනවා. ඒ හිතෙන්නේ මේ අවිද්‍යාවේ තියෙන බලවත්කම. මේ දුකම සැපයක් විදිහට හිතෙනවා. දැන් අපි බලන්නකො මේ රූපකය පරිහරණය කරන්න, අසනීප වලට බෙහෙත් කරන්න කොච්චර උපයනවද? කොච්චර ඉපෙව්වත් ඒවා වියදම් කරන්න ඕනේ. අන්තිමේටම බලවත් අසනීපයක් හැදෙනකොට ජීවිතේටම හම්බ කරපු ඉඩ කඩන් ටික හරි විකුණලා ඒවට බෙහෙත් කරන්න ඕනේ. ඇයි? මේ රූපකය නිසා. එතකොට මේ රූපකය නිසා කෙලවරක් නැති දුක් වලට මුහුණ දෙන්න වෙනවා. දුක් වලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මෙන්න මේ දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් රූපකයක් නැති ජීවිතයක් ලැබෙනකොට. ඒකට ඒ ජීවිතයේදී මේ සිත පමණයි පවතින්නේ. නැත්නම් අපි කියනවා නාම කය කියලා. සිත පවතිනවා. ඉතින් මේ පංච රූපාවචර පංචම ධ්‍යාන උපදවාගත්තු ඇතමුන්ට මේ රූපකයක් තිබීමේ තියෙන මහා දුක, රූපකය පරිහරණය කිරීමේ තියෙන මහා දුක තේරිලා ඒ රූපකයෙන් නිදහස් වීම සඳහා අරූප ධ්‍යාන උපදවනවා. අරූප ධ්‍යාන උපදවනවා. ඒ අරූප ධ්‍යාන ඉපදීමෙන් ඒ පිරිසට රූපකයක් නැති ජීවිතයක් ලබා ගන්න පුළුවන්. හොඳයි. එතකොට පැහැදිලි කරනවා මේ අරූප ධ්‍යාන උපදවන්නේ කොහොමද කියලා.
අරූප ධ්‍යාන උපදවන්නේ කොහොමද කියන කාරණාව මෙතනදිම පැහැදිලි කරනවා. සාමාන්‍යයෙන් අපි මුලින්ම පැහැදිලි කරා මේ පංචම ධ්‍යාන උපදවාගත් අයට පමණයි පුළුවන් අරූප ධ්‍යාන උපදවන්න. එතකොට මේකෙදි පැහැදිලි කරනවා රූපාවචර පංචම ධ්‍යාන ලාභියා ආකාශ කසිනෙන් අන්‍ය වූ කසිනියක් අරමුණු කරන පංචම ධ්‍යාන චිත්තයෙන් මද වේලාවක් හිඳ. මෙතනදී මේ විශේෂයෙන්ම කියනවා ආකාශ කසිනෙන් අන්‍ය වූ කසිනයකින් උපදවගත්තු පංචම ධ්‍යානය ගැන. දැන් ඔය කසින කියලා තියෙනවා 10ක්. කසින භාවනා 10ක්. එතකොට එතනදී පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ කියලා භූත කසින 4යි. ඊට පස්සේ නීල කසිනේ, පීත කසිනේ, ලෝහිත කසිනේ, ඕදාත කසිනේ කියලා වර්ණ කසින 4යි. ඊළඟට ආකාශ කසිනේ, ආලෝක කසිනේ කියලා දෙකක් තියෙනවා. එතකොට සියල්ල 10යි. එතකොට මෙන්න මේ 10න් ආකාශ කසිනේ හැර ආකාශ කසිනේ හැර ඉතුරු කසින 9න් ඉතුරු කසින 9න් පංචම ධ්‍යානෙ උපදවා ගත්තා නම් අන්නේ පංචම ධ්‍යානෙ පිහිටාගෙන තමයි මේ අරූප ධ්‍යාන උපදවන්නේ. දැන් එතකොට අපි රූපාවචර ධ්‍යාන පස ඉපදවීම සම්බන්ධයෙන් කතා කරේ පඨවි කසිනේ. පඨවි කසිනේ. එතකොට දැන් අපි මෙතනින් ඉඳලත් කතා කරන්නේ පඨවි කසින පංචම ධ්‍යාන ඉඳලා යන ක්‍රමය ගැනමයි තමයි. හොඳයි එතකොට අපි කිව්වා පඨවි කසිනේ පංචම ධ්‍යානෙ උපදවා ගන්න ආකාරය. එතකොට පඨවි කසිනේ මේ පටිභාග නිමිත්ත දිහා බලාගෙන අර සුඛය නැති උපේක්ෂා ඒකාග්‍රතා සහිත සමාධියක් ගැන බලාපොරොත්තු වෙමින් පඨවි කියලා මෙනෙහි කරනකොට පංචම ධ්‍යාන රූපාවචර සිත පහළ වෙනවා කියලා. ඊට පස්සේ ඒක ක්‍රම පහකින් නැත්නම් වශීතාවයන් පහෙන් වශී කරන්න කියලා පැහැදිලි කරා. එතකොට මෙන්න මේ වශී කරගත්තු පංචම ධ්‍යානයේ පඨවි කසින පංචම ධ්‍යානයේ ඇති යෝගාවචරයා අර මුලින් කියපු ක්‍රමයට මේ රූපකය පරිහරණය කිරීමේ දුක දැකලා රූපකය නිදහස් වීමේ අදහස ඇතිව මොකද කරන්නේ අර රූපාවචර පංචම ධ්‍යානයේටම නැවත නැත්නම් පඨවි කසින පංචම ධ්‍යානයේටම සංවදිනවා. අපිට ඒ වෙලාවේදී වෙලාවක් අදිෂ්ඨාන කරලා කරන්න පුළුවන් විනාඩි 20ක් හෝ අදිෂ්ඨාන කරලා මීට සංවදිනවා. ඒ සමවැදිලා මේ කසිනෙන් මේ ධ්‍යානෙන් නැගී ඉන්නවා. ඒ කියන්නේ පටිභාග නිමිත්ත සිතින් මෑත් කරනවා. ඊට පස්සේ දැන් මේ යෝගාවචරයාගේ ඉදිරියේ සිතට පෙනෙනවා පටිභාග නිමිත්ත ඉදිරියේ තියෙනවා. නමුත් සිතත් එක්ක එකතු වෙලා නැහැ. දැන් පටිභාග නිමිත්තෙන් සිත බැහැර වෙලයි තියෙන්නේ. අන්න ඒ වෙලාවේදී මේ යෝගාවචරයා කල්පනා කළ යුතුයි. මෙන්න මේ රූපාවචර ධ්‍යානය කියලා කියන්නේ රූප භවයක් ඇති කරන හේතුවක්. එහෙම නැත්නම් මේ රූපාවචර ධ්‍යානයට අරමුණු වෙන්නේ රූපයක්. පටිභාග නිමිත්ත නැමැති රූපයක්. එතකොට මේ රූපයක් අරමුණු කරන ධ්‍යානයෙන් ඉපදෙන්නේ රූප ලෝකික රූපයක් ඇති ලෝකික. එතකොට ඒ නිසා මේ රූපකය පරිහරණය කිරීමේ දුක විඳින්න වෙනවා. ඒ වගේම තමයි මේ පංචම ධ්‍යානය කියලා කියන්නේ රූපාවචර පංචම ධ්‍යානය කියලා කියන්නේ චතුර්ථ ධ්‍යානයට ළඟ එකක්. එතකොට චතුර්ථ ධ්‍යානයේදී සුඛය පැවතියා. එතකොට මේ පංචම ධ්‍යානෙ ඉදීම කියලා කියන්නේ අර සුඛයේ පැත්තට නැවත හිත යන්න පුළුවන් මේක පිරිහිලා. ප්‍රහීණය කරපු පැත්තට යන්න පුළුවන්. ඒ පැත්තට ළඟයි මේ ධ්‍යානෙ. අන්න ඒ විදිහට මේ පංචම ධ්‍යානයේ තියෙන ආදීනව දැකලා ඊට පස්සේ මෙන්න මේ ආකාසා නංචායතන කියන අරූප ධ්‍යානයේ තියෙන ශාන්ත බව ප්‍රණීත බව තේරුම් අරගෙන නැත්තම් රූපාවචර පංචම ධ්‍යානයට වඩා මේ අරූපාවචර ආකාසා නංචායතන කියන මේ ධ්‍යානෙ ඊටාම ශාන්තයි. ඊටාම ප්‍රණීතයි. මේ ධ්‍යාන උපදවගත්තොත් රූපයක් නැති ජීවිතයක් ලැබෙනවා.
මෙන්න මේ විදිහට අර රූපාවචර පංචම ධානයේ තියෙන දුර්වලතාවයත් අරූපාවචර මේ ආකාසානංචායතන කියන ධානයේ තියෙන ප්‍රනීත භාවයත් ශාන්ත භාවයත් සමාධිය අධික භාවයත් වටහාගෙන ඊට පසුව අර ඉදිරියේ තියෙන මේ පටිභාග නිමිත්ත දැන් අපි මුලිනුත් කිව්වා මේ පටිභාග නිමිත්ත වඩන්න පුළුවන් නේ විශ්වයටම වඩන්න පුළුවන්. එහෙම වඩලා තියෙන පටිභාග නිමිත්ත තවදුරටත් වඩන්න ඕනේ නම් තවදුරටත් ඒ වෙලාවේ වඩන්න පුළුවන්. අන්නේ පටිභාග නිමිත්ත දිහා දැන් බලාගෙන එතකොට අර රූපාවචර පංචම ධානයේ කෙරෙහි තිබුණු සුළු හෝ ඇල්ම දුරු කරගෙන අරූපාවචර ධානයේ සම්බන්ධයෙන් සිතේ අදහස ඇති කරගෙන අර පටිභාග නිමිත්ත දිහා බලාගෙන ඊටාම කියන්නේ පැතුරුණු පටිභාග නිමිත්ත දිහා බලාගෙන ඒ පටිභාග නිමිත්ත ගැන වැඩි සලකන්නේ නැතුව ඒ පටිභාග නිමිත්ත ආකාශය කියන ඒ පටිභාග නිමිත්ත සම්බන්ධයෙන් ආකාශය කියන සංඥාව ඇති කරගෙන ආකාසෝ ආකාසෝ කියලා මෙනෙහි කරන්න. නැත්නම් අනන්තෝ ආකාසෝ අනන්තෝ ආකාසෝ කියලා මෙනෙහි කරනවා. අනන්ත වූ ආකාශය අනන්ත වූ ආකාශය කියලා මෙනෙහි කරනවා. අනන්ත කියන පදේ යොදා නොගත්තත් ආකාශයේ ආකාශය නැත්නම් පාලියෙන් කියනවා නම් ආකාසෝ 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 කියලා මෙනෙහි කරනවා. අර පටිභාග නිමිත්ත දිහා බලාගෙන. ඒකට පටිභාග නිමිත්තේ තියෙන වර්ණ ආදී මොකුත් අපේක්ෂා කරන්නේ නැතුව ඒ පටිභාග නිමිත්ත සම්බන්ධයෙන් ආකාශය කියන සංඥාව ඇති කරගෙන ඒ හැඟීම ඇති කරගෙන ආකාසෝ ආකාසෝ එහෙම නැත්නම් අනන්තෝ ආකාසෝ අනන්තෝ ආකාසෝ කියලා ඒ දිහා හිතින් බලාගෙන මෙනෙහි කරනවා. මෙන්න මේ විදිහට මෙනෙහි කරනකොට අර පටිභාග නිමිත්ත අතුරුදහන් වෙලා ඒ නිමිත්ත පැතිරුණු ප්‍රදේශයේ ආකාශය කියන මේ ස්වરૂපය මේ යෝගාවචරයට තේරෙන්න ගන්නවා. නැත්තම් පටිභාග නිමිත්ත පැතිරුණු ප්‍රදේශයේ ආකාශයක් පේන්න ගන්නවා. ආකාශයක් පේන්න ගන්නවා. ඒකට පටිභාග නිමිත්ත දැන් අතුරුදන් වෙලා ඒ තිබුණු ප්‍රමාණයට ඒ තිබුණු ප්‍රදේශයේ පැතිරුණු ආකාශයක් අර යෝගාවචරයාගේ හිතට දැනෙන්න ගන්නවා. එතකොට මෙන්න මේ ආකාශයට කියනවා කසිනුග්ගාඨිමා කාශය කියලා. ඒකේ අර්ථය තමයි කසිනෙන් උගුලවාගත්තු ආකාශය. කසිනෙන් උගුලවාගත්තු ආකාශය කසිනේ අයින් කරලා කසිනේ උගුලවලා ඒකින් ලබාගත්තු ආකාශය. ඒ නිසා මේකට කියනවා කසිනුග්ගාඨිමා කාශය කියලා. ඇත්තටම මේ කියන ආකාශය මේ සත්‍ය වශයෙන්ම තියෙන දෙයක් නෙවෙයි යෝගාවචරයාගේ හිතට ඇති හැටියට දැනෙන දෙයක්. ඒකට කියනවා ඇති හැටියට දැනෙන නිකන් සලකාගත්තු දෙයක්. ඒක නිසා තමයි ප්‍රඥප්තියක් කියලා කියන්නේ මේක. එතකොට මෙන්න මේ කියන ආකාශයේ මේක ඇත්තටම සත්‍ය වශයෙන්ම නැති දෙයක් යෝගාවචරයාගේ හිතට පමණක් ඇතිව තේරෙන දෙයක් නිසා සත්‍ය වශයෙන් නැති දේ නිසා මේකේ මුල පටන් ගැනීමේ කෙලවරකුත් නැහැ. ඒ වගේම අවසානයේ අග කෙලවරකුත් මේකට නැහැ. ඒ නිසා කියනවා මේකට අනන්ත ආකාශය කියලා. අනන්ත ආකාශය කියලා කියනවා. එතකොට මෙන්න මේ ආකාශයේ මේ යෝගාවචරයාගේ හිතට මේ වෙලාවේ වැටහෙන මේ කසිනුග්ගාඨිම ආකාශය දැන් හොඳට මේ වැටහෙනවා. ඒ වෙලාවේදී දැන් කරන්න තියෙන්නේ නැවත නැවතත් අනන්තෝ ආකාසෝ අනන්තෝ ආකාසෝ හෝ ආකාසෝ ආකාසෝ කියලා නැවත නැවත මෙනෙහි කරනවා. අර ආකාශයේ නැමැති මේ ඉදිරියේ තියෙන නිමිත්ත දිහා බලාගෙන. ඉතින් බලාගෙන මෙනෙහි කරනවා. මෙන්න මේ විදිහට මෙනෙහි කරගෙන මෙනෙහි කරනකොට නැවත නැවත මෙනෙහි කරනකොට මේ යෝගාවචරයාගේ අර නීවරණ ධර්ම හොඳට යටපත් වෙන්න ගන්නවා. උපචාර සමාධියෙන් හිත හොඳට සමාධිගත වෙනවා. නීවරණ සහ කෙලෙස් ධර්ම යටපත් වෙලා මේ ආකාශයේ අරමුණු කරගෙන හිත හොඳින් සමාධිගත වෙනවා.
අපි කියනවා ඒ වෙලාවේ උපචාර සමාධියෙන් හිත සමාධිගත වුණා. අන්න ඊට පස්සේ දැන් ඉදිරියේ ආකාශයේ ඉදිරියේ තියෙන හැටියට තමයි දැන් මේ යෝගාවචරයට තේරෙන්නේ. ඒකට නැවතත් කරන්න තියෙන්නේ මේ ඉදිරියේ තියෙන ආකාශය කියන මේ අරමුණ දිහා බලාගෙන හිතින් බලාගෙන නැවත නැවතත් ආකාශෝ ආකාශෝ නැත්නම් අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ කියලා මෙනෙහි කරන එක හිතින්. මෙන්න මේ විදිහට මෙනෙහි කර කර ඉන්නකොට හොඳට හිත සමාධියේ දියුණු වෙලා සිහිය වැඩිලා අන්න අර අපි රූපාවචර ධානවල කිව්වා වගේ මෙන්න මේ ආකාශයේ නැමැති අරමුණට හිත නැඹුරු වෙලා හිත ඒත් එක්ක ඒ පැත්තට නැඹුරු වෙලා මෙන්න මේ හිතත් මේ අරමුණත් කියන දෙක එකට එකතු වෙනවා වගේ අවස්ථාවක් එනවා. එහෙම නැත්නම් මේ ආකාශ අරමුණට හිත කිඳා බැස්සා වගේ හිත මේ තුලට වැටුණා වගේ හිතයි මේ අරමුණයි දෙක එකතු වුණා වගේ අවස්ථාවක් එනවා. මෙන්න මේ අවස්ථාවට තමයි කියන්නේ ආකාසා නංචායතන කුසල් සිත පහළ වුණු අවස්ථාව කියලා. එහෙමත් නැත්නම් රූපාවචර මේ පළවෙනි ධාන කුසාසිත පහළ වුණු අවස්ථාව. ඒකට ආකාසා නංචායතන රූපාවචර මේ අරූපාවචර කුසාසිත පහළ වුණු අවස්ථාව. එතකොට මේ අවස්ථාව මොහොතයි තියෙන්නේ. එක චිත්තක්ෂණයක්. ඊට පස්සේ නැවත හිත භවාංගයට වැටෙනවා. ඒ කියන්නේ භවාංග සිත් පහළ වෙන්න ගන්නවා. අර අරමුණ ඊට පස්සේ හිතින් මෑත් වෙනවා. ඔන්න ඊට පස්සේ නැවත පුළුවන් අයත්තර අරමුණ මේ ආකාශයේ අරමුණු කරගෙන නැවත ආකාශෝ කියලා නැත්නම් අනන්තෝ ආකාශෝ කියලා මෙනෙහි කරමින් ඉන්නකොට නැවත මේ අරමුණත් එක්ක ආකාශ අරමුණත් එක්ක හිත එකතු වෙනවා. ඒ එකතු වෙන අවස්ථාවන් වලදී අරට වඩා කාලයක් මේ සිත පවතිනවා. එහෙම නැත්නම් සමහරුන්ට විනාඩි 15ක් විතර යනකම් අර ආකාසා නංචායතන මේ කුසාසිතම පවතිනවා. නැත්තම් හිතත් අර අරමුණත් දෙක එකතු වෙලා එකට වෙලා දීර්ඝ කාලයක් පවතිනවා. ඒකට අපි මේ වෙලාවේ කියන ආකාසා නංචායතන සමාපත්තිය පවතින වෙලාව කියලා. එතකොට දැන් මෙන්න මේ විදිහට ආකාසා නංචායතන මේ පළවෙනි ධානය නැත්නම් රූපාවචර පළවෙනි ධානය උපදව ගන්නවා. එතකොට දැන් මේ ආකාසානංචායතන කුසල්සිතේ කියන එකේ තේරුම තමයි අනන්ත ආකාශයේ අරමුණු කොට පවත්නා කුසල්සිතේ යන්නේ. අනන්ත වූ ආකාශයේ අරමුණු කරගෙන පවතින කුසල්සිත කියන එකේ ඒක තමයි අර්ථය මේ ආකාසානංචායතන කුසල්සිත කියන එකේ. මේ අරමුණ. අයියර ආකාශය කියන එක ඔය කසිනුග්ගාටි ආකාශය නැත්නම් කසිනෙන් උගලවාගත්තු ආකාශය කියන එක ඇත්තටම සත්‍ය වශයෙන් පවතින එකක් නෙවෙයි. ඒක යෝගාචරයාගේ හිතට තියෙනවා වගේ තේරෙන දෙයක්. ඒ නිසා එහි මුල් කෙලවරකුත් නැහැ අග කෙලවරකුත් නැහැ. නිසා අනන්තයි කිව්වා. අන්නේ අනන්ත වූ ආකාශය අරමුණු කරන සිතට කියනවා ආකාසානංචායතන කුසල් සිත කියලා. හොඳයි. එතකොට දැන් මේ ආකාසානංචායතන කුසල් සිත දැන් මෙතනදිත් පැහැදිලි කරනවා. එසේ උපදවා ගැනීම නැත්නම් මෙතන තියෙනවා ඉදිරියට ආකාශය කියා භාවනා කරන කල්හි කලින් රූප නිමිත්තක පැවති රූපාවචර පංචම ධානය ඒ ආකාශය අරමුණු කොට නැවත උපදී. එසේ උපදවා ගැනීම රූපාවචර පංචම ධානය රූප නිමිත්තෙන් බැහැර කර ගැනීම. දැන් බලන්න ඉස්සල්ලා මේ උපේක්ෂා ඒකාග්‍රතාවය කියන අංග දෙකෙන් යුක්ත පංචම ධානයේ අරමුණු කරේ මේ කසින පටිභාග නිමිත්ත නැත්නම් අපි කියන රූපයක් අරමුණු කරේ. දැන් එතකොට මේ ආකාසානංචායතන කියන කුසල් සිත අරමුණු කරන්නේ ඒ පටිභාග නිමිත්ත නෙවෙයි. ඒ රූපේ නෙවෙයි දැන් අරමුණු කරන්නේ ආකාශය කියන අරමුණ. එතකොට අන්න බලන්න අර පංචම ධානයේ දැන් රූප නිමිත්තෙන් බැහැර වෙලා බැහැර වෙලා මේ ආකාශය කියන අරමුණට ආවා. ඒක තමයි මෙතන කියන්නේ
මෙසේ උපදවා ගැනීම රූපාවචර පංචම ධානයේ රූප නිමිත්තෙන් බැහැර කර ගැනීමයි කියලා. රූපාවචර පංචම ධානයේ තිබුණු අංගම තමයි තියෙන්නේ. හැබැයි රූප නිමිත්තෙන් දැන් අයින් කරගත්ත සිත. දැන් වෙනත් නිමිත්තක තමයි මේ සිත පවතින්නේ, මේ අරූපාවචර සිත. රූප නිමිත්තෙන් බැහැර කරගන්නා ලද ඒ පංචම ධාන සිත පළමු වන අරූපාවචර සිතයි කියලා පැහැදිලි කරනවා. හොඳයි, දැන් මේ විදිහට මේ අරූපාවචර පළවෙනි කුසල් සිත උපදවා ගත්තට පස්සේ අන්න අර රූපාවචර කුසල් සිත් වගේම ධාන සිත් වගේම මේ සිතත් වශී කරන්න ඕනේ. ඒ කොහොමද? ආවජ්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ටාන, පච්ච වෙක්කන කියන මේ ක්‍රම පහෙන් හොඳට හුරු කරන්න ඕනේ. එතකොට ඒ ගැන මම විස්තරයක් කරන්න යන්නේ නැහැ. මොකද රූපාවචර ධානවලදී වශී කරන ආකාරය කිව්වා. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන අංග ඉක්මවා යෑමක් නැහැ. දැන් රූපාවචර ධානවලදී නම් අංග ප්‍රත්‍යක්ෂා කරලා ආවර්ජනා කරලා ඊට පස්සේ ඒ එක එක අංග ඕලාරික විදියට තේරුණා. දැන් මෙතනදී එහෙම නැහැ. ඒ තියෙන උපේක්ෂා ඒකාග්‍රතාවය කියන අංග දෙක ආවර්ජනා කරනවා. නමුත් අංග ඉක්මවීමක් වෙන්නේ නැහැ. එතකොට දැන් මෙන්න මේ විදිහට අරූපාවචර පළවෙනි කුසල් සිත උපදවාගත්තු යෝගාවචරයා හොඳට මේක පංච වශීතාවයෙන් වශී කරගත්තට පස්සේ මේ යෝගාවචරයට ඊළඟ අරූපාවචර සිත උපදවා ගැනීම සඳහා අදහස ඇති වෙනවා. ඒ කොහොමද? මේ ආකාසා නංචායතන කියන මේ අරූපාවචර පළවෙනි කුසල් සිත අර රූපාවචර ධානවලට ළඟයි බොහොම. ඒ ධානවලට ළඟයි. ඒ නිසා තවදුරටත් මේ රූප ධාන වලින් තවදුරටත් ඈතට යන්න ඕනි. ඈත් වෙන්න ඕනි කියන අදහසක් එනවා. ඒ වගේම මේ ඊළඟට තියෙන අරූපාවචර ධානය මේ ආකාසානංචායතන අරූප ධානයට වඩා බොහෝම ශාන්තයි. බොහොම ප්‍රණීතයි. ඒ නිසා තවදුරටත් රූපාරම්මණයෙන් මේ සිත ධාන සිත ඉවත් කරගන්නට ඕනි කියන අදහස ඇති වෙනවා. ඉතින් මේ අදහස ඇති වෙනකොට කරන්න තියෙන්නේ නැවතත් ආකාසානංචායතන කියන මේ අරූප පළවෙනි ධානයට සංවදිනවා. වෙලාවක් හෝ අදිෂ්ඨාන කරගෙන විනාඩි 15ක් 20ක් හරි අදිෂ්ඨාන කරලා සංවැදිලා මේකෙන් නැගී ඉන්නවා. නැගී ඉඳලා ඊට පස්සේ අන්න අර මුලින් කියපු විදිහටම මේ ආකාසානංචායතන පළවෙනි අරූපාවචර සිතේ තියෙන දෝසත් ඊට පස්සේ ඊළඟට තියෙන අරූපාවචර සිතේ තියෙන ආනිසංසත් හිතනවා. ඒ කොහොමද? මේ ආකාසානංචායතන කියන ධාන සිත රූප ධාන වලට ළඟයි. රූපාවචර කුසල් සිත් පැත්තට ළඟයි මේක. ඒ වගේම තමයි මේ ඊළඟට තියෙන විඥානංචායතන කියන කුසල් සිත මේ ආකාසානංචායතන කුසල් සිතට වඩා බොහොම ප්‍රබලයි. රූප නිමිත්තෙන් ගොඩක් ඈතයි. රූප අරමුණෙන් ගොඩක් ඈතයි. කියන මේ අදහස ඇති කරගෙන අන්න අර දැන් ඒ වෙලාවේදී ඉදිරියේ තියෙන්නේ මොකද්ද? ආකාශය කියන අරමුණ. මොකද දැන් ආකාසානංචායතන කුසල් සිතට සංවැදිලා ධානයට සංවැදිලා නැගී ඉන්න අවස්ථාවනේ. ඒකට ඉදිරියේ තියෙන්නේ ආකාශය කියන අරමුණ. අනන්ත ආකාශය කියන අරමුණ. ඒකට මේ වෙලාවේදී මේ යෝගාවචරයා අර අනන්ත ආකාශය කියන අරමුණ ගැන සැලකිලිමත් නොවි ඒ අනන්ත ආකාශය කියන අරමුණු කරේ මොකක්ද? ආකාසානංචායතන ධාන සිත. ආකාසානංචායතන ධාන සිතටනේ මේ ආකාශය අරමුණු උනේ. ඒ සිතෙන්නේ අරමුණු කරේ. එතකොට දැන් අර ඉදිරියේ තියෙන ආකාශය කියන අරමුණ ගැන හිතන්නේ නැතුව ඒ ආකාශයේ අරමුණු කරපු ආකාසානංචායතන ධාන සිත ගැනයි හිතන්නේ. අන්නේ ධාන සිත අරමුණු කරනවා. ඒ ධාන සිත ගැන හිතනවා. එතකොට යෝගාවචරයට මතකයි ඒ ආකාශයේ අරමුණු කරගෙන පැවතිච්ච සිත. අන්නේ සිත අරමුණු කරගෙන
හිතනවා මේ සිතින් තමයි ආකාශය අරමුණු කරේ. එතකොට අනන්ත වූ ආකාශයක් අරමුණු කරපු මේ සිතත් අනන්තයි. අනන්ත ප්‍රදේශයක් අරමුණු කරපු නිසා ඒ සිතත් අනන්තයි කියලා හිතලා මොකද කරන්නේ? විඤ්ඤාණං විඤ්ඤාණං කියලා හෝ එහෙම නැත්නම් අනන්ත විඤ්ඤාණං අනන්තං විඤ්ඤාණං අනන්තං කියලා හෝ අන්න අර සිත අරමුණු කරගෙන හිතින් මෙනෙහි කරනවා. අපිට පුළුවන් විඤ්ඤාණං 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 කියලා මෙනෙහි කරන්න. එතකොට එහෙම නැත්නම් විඤ්ඤාණං අනන්තං විඤ්ඤාණං අනන්ත විඤ්ඤාණී අනන්තයි විඤ්ඤාණී අනන්තයි කියලා මෙනෙහි කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට මෙනෙහි කරනකොට අර විඤ්ඤාණය හොඳට මේ සිතට අරමුණු වෙන්න ගන්නවා. ඒ කියන්නේ පළවෙනි අරූපාවචර ධාන සිත. ඒ සිත අරමුණු වෙන. එතකොට ඒ සිත හොඳට අරමුණු වෙනකොට මොකද කරන්නේ? නැවත නැවතත් ඒ අරමුණු කරගෙනම මේ මෙනෙහි කිරීම කරනවා. විඤ්ඤාණං විඤ්ඤාණං ඔය විදිහට මෙනෙහි කිරීම කරනවා. මේ මෙනෙහි කිරීම කරගෙන යනකොට අන්න අර පෙර වගේම හොඳට නීවරණ යටපත් වෙන්න ගන්නවා. හොඳට සිහිය සමාධිය දියුණු වෙන්න ගන්නවා. අන්න එතකොට අපි කියනවා නීවරණ යටපත් වීමත් එක්ක උපචාර සමාධි අවස්ථාවටපත් වෙනවා. නැවතත් කරන්න තියෙන මේ අවස්ථාවේ ඉන්න යෝගාවචරයත් අර විඤ්ඤාණයම අරමුණු කරගෙන විඤ්ඤාණං විඤ්ඤාණං කියලා හෝ අනන්ත විඤ්ඤාණං අනන්තං කියලා හෝ නැවත ඉතින් මෙනෙහි කිරීම කරනවා. මෙන්න මේ විදිහට මෙනෙහි කිරීම කරගෙන යනකොට යම් වෙලාවක් එනවා මේ විඤ්ඤාණය කියන අරමුණ මේ සමීප වෙන ගතියක් නැත්නම් මේ විඤ්ඤාණය කියන අරමුණට සිත ඇදෙන ගතියක් යෝගාවචරයට තේරෙනවා. ඊට පස්සේ අර විඤ්ඤාණය කියන අරමුණට මේ සිත හිමීට ලං වෙලා නිකන් ඒ අරමුණට කිඳා බසින ගතියක් එනවා. නැත්නම් විඤ්ඤාණය කියන අරමුණත් එක්ක සිත එකතු වුණ ගතියක් තේරෙනවා. සිත හා විඤ්ඤාණය කියන දෙක ඒ විඤ්ඤාණය කියන අරමුණ කියන දෙක එකතු වුණා දැනෙනවා. අන්න ඒ අවස්ථාවට තමයි කියන්නේ විඤ්ඤාණං ඡායතන කුසාසිත පහළ වුණු අවස්ථාව කියලා. පළවෙනි මේ දෙවෙනි අරූපාවචර කුසාසිත පහළ වුණු අවස්ථාව. මෙන්න මේ අවස්ථාවේදී මේ අවස්ථාවත් එක චිත්තක්ෂණයයි පවතින්නේ. මූලිකවම එක චිත්තක්ෂණයයි පවතින. ඊට පස්සේ නැවත අර අරමුණෙන් නැත්නම් විඤ්ඤාණයෙන් නැමැති අරමුණෙන් හිත බැහැර වෙනවා. ඊළඟට මේ යෝගාවචරයට පුළුවන් නැවත අර විඤ්ඤාණය කියන අරමුණ ඉදිරියේ තියෙන ඒ අරමුණ දිහා බලාගෙන නැවත විඤ්ඤාණං විඤ්ඤාණං හෝ කියලා මෙනෙහි කරනකොට නැවතත් අර විදිහටම හිත එකතු වෙනවා. ඒ එකතු වෙන අවස්ථාවන් වලදී පෙරට වඩා කාලයක් මේ අරමුණේ සිත පවතිනවා. ඒ කියන්නේ විඤ්ඤාණං ඡායතන කියන අරූපාවචර දෙවෙනි කුසාසිත දීර්ඝ වේලාවක් එක දිගට පවතිනවා පහළ වෙනවා. ඒකට සමාපatti වීතිය කියලා අපි කියන්නේ ඒකට. විඤ්ඤාණං ඡායතන සමාපatti ධාන සමාපatti. මේ විඤ්ඤාණං ඡායතන කියන ධානය උපදවාගත්තු යෝගාවචරයත් ඊළඟට කරන්න ඕනි ආකාර පහකින් මේ ධානයත් වශී කරන්න ඕනි. දැන් අපිට සමහරලාට මේක කියාගෙන යනකොට තේරෙනවා මේක ඊටාම ශනිකව කරන්න පුළුවන් නි කියලා. නමුත් අති දීර්ඝ කාලයක් ගත වෙනවා. සමහරුන්ට නම් කෙටි කාලෙකින් කරන්න පුළුවන් හොඳට වැඩෙන අයට. නමුත් මේ සමහරුන්ට කාලයක් ගත වෙනවා. මොකද එකින් එක විනාඩිය එහෙම වශී කරන්න තියෙනවා. අදිෂ්ඨාන කරන්න තියෙනවා. ඉතින් මෙන්න මේ විඤ්ඤාණං ඡායතන කුසාසිත උපදවාගත් යෝගාවචරය හොඳින් අර ආවජ්ජන සමාපජ්ජන අදිඨාන වුට්ඨාන පච්චවෙක්කන කියන වශීතාවයන් පහෙන් හොඳට වශී කරගන්න. එතකොට මේ ධානයේදී අංග ඉක්මවීමක් නැහැ. අංග තියෙන්නේ උපේක්ෂා ඒකාග්‍රතාවය කියන අංග දෙකම තමයි. එතකොට මෙන්න මේ ධානය උපදවාගෙන හොඳට වශී කරපු යෝගාවචරයට තේරෙනවා මේ විඤ්ඤාණං ඡායතන කියන අරූප ධානයත් අර ආකාසානං ඡායතන කියන අරූප ධානයට කිට්ටුයි. ඒ වගේම ආකාසානං ඡායතන අරූප ධානයේ රූපාවචර ධාන පැත්තට කිට්ටුයි. ඒ නිසා තවදුරටත් මේ
මේ රූප නිමිත්තෙන් හිත බැහැරට ගන්න ඕනි. තව දුරටත් මේ අරූප අරමුණකට මීට වඩා අරමුණකට තව යන්න ඕනි. එහෙම නැත්නම් මේ ඊළඟට තියෙන අරූපාවචර ධානයේ මීට වඩා බොහෝම ශාන්තයි ප්‍රණීතයි. මීට වඩා බොහොම බලවත්. සමාධිය බලවත්. මෙන්න මේ විදිහට කල්පනා කරලා මේ විඥානං ඡායතන කියන අරූප ධානයේ සම්බන්ධයෙන් තියෙන ඒ කැමැත්ත අතහැරලා ඊට පස්සේ තුන්වෙනි අරූපාවචර ධානයේ සම්බන්ධයෙන් උපදවා ගැනීම සම්බන්ධයෙන් හිත ඇති කරගන්න ඕනේ. එතනදිත් කරන්න තියෙන්නේ අර විඥානං ඡායතන ධානයේට නැවත සංවදින අදිෂ්ඨානී කරලා හෝ කාලයක් සමවැදිලා එයින් නැගී ඉන්නවා. එයින් නැගී ඉඳලා ඊට පස්සේ දැන් නැගී හිටියට පස්සේ දැන් අරමුණ මොකද්ද? විඥානය. විඥානය කියන අරමුණ තමයි ඉදිරියේ පවතින්නේ. නමුත් මේ හිත ඒ අරමුණට එකතු වෙලා නැහැ දැන්. මොකද දැන් සමාපත්තිය නෙවෙයි ඉන්නේ. එතකොට දැන් මේ යෝගාවචරයට කරන්න තියෙන්නේ අර විඥානං ඡායතන කියන සමාධිය නැත්නම් ඒ ධානයේ සම්බන්ධයෙන් තිබුණු කැමැත්ත අර මුලින් කියපු ක්‍රමයට අතහැරලා දැන් ඊළඟට තියෙන ආකින්චඤ්ඤායතන කියන අරූප ධානයේ සම්බන්ධ උපදවා ගැනීම සම්බන්ධයෙන් රුචියේ කැමැත්ත ඇති කරගෙන ඒක ආනිසංස දැනගෙන ඊට පස්සේ අර ඉදිරියේ තියෙන ඉදිරිය අරමුණු වෙන මේ විඥානයේ කියන්නේ ආකාසානං ඡායතන ධානසිත සම්බන්ධයෙන් තිබුණේ ධාන විඥාන නැත්නම් ඒ සිත කියන අරමුණ සම්බන්ධයෙන් ඒ අරමුණ තියෙනවා ඒ විඥානයේ තියෙනවා කියන හැඟීම ඇති කරගන්න නැතුව මොකද කරන්නේ මේ විඥාණය නිතරම තියෙනව නෙවෙයි මේක ඒ ධානයට සංවැදුණු වෙලාවෙදි විතරයි ඒ විඥානය තියෙන්නේ නැත්නම් ආකාසානං ඡායතන ධානයට සංවැදුණට පස්සේ තමයි ආකාසානං ඡායතන ධානසිත පවතින්නේ අනිත් වෙලාවට වෙනස් සිත් පවතින වෙලාවට ඒක නැහැ ඔන්න ওই විදිහට කල්පනා කරලා අර ධාන සිත නැමැති අරමුණ ගැන වැඩි සැලකිලිමත් වෙන්නේ නැතුව ඊට පස්සේ හිතනවා ඒ සිත නැති ස්වરૂපේ ඒ සිත නැති ස්වરૂපේ නැත්නම් ඒ විදිහට කියන නත්ති කිංචි නත්ති කිංචි මේ සිත නැහැ ඒ සිතේ නැති බව තමයි හිතන්නේ ඒ විඥානං ඡායතන කියන නැත්නම් අපි විඥානයේ කියන අරමුණ තියෙනවා කියන හැඟීම ඇති කරගන්න නැතුව ඒකේ නැති බව ගැන හිතලා කිසිවක් නැහැ නත්ති කිංචි කියලා කියන්නේ ඒකයි ඒ සිතේ නැති බව කියන ස්වરૂපය ගැන හිතනවා ඒ සිතේ නැති බව කියන ස්වરૂපය ගැන හිතලා ඒක තමයි අර වචනෙන් කියවෙන්නේ කිසිවක් නැහැ නත්ති කිංචි කියලා මේ විදිහට මෙනෙහි කරනවා එතකොට දැන් මෙනෙහි කිරීම මොකද්ද කරන්නේ අර ආකාසානං ඡායතන ධානසිතේ නැති බව තමයි මෙනෙහි කරන්නේ නැති බව මෙනෙහි කිරීම කරනවා ඒක මෙනෙහි කිරීම කරන්නේ නත්ති කිංචි ඔය විදිහට දැන් මෙන්න මෙහෙම මෙනෙහි කරගෙන යනකොට අර ධානසිතේ නැත්නම් අර ධාන සිත නැමැති අරමුණ නැති බව ප්‍රකට වෙනවා ඒ කියන්නේ ඒකේ නැති බව කියන ස්වરૂපය තමයි දැන් අරමුණු වෙන්නේ. මේක ටිකක් සියුම් තැනක්. නමුත් Tamanට තේරුම් ගන්න පුළුවන් අර අරමුණ තියෙන ස්වરૂපය ගැන හිතන්නේ නැතුව ඒ අරමුණ නැති ස්වરૂපය. නැත්නම් විඥානේ නැති බව කියන ස්වરૂපය හිතින් සලකාගෙන ඒ ගැනම මෙනෙහි කිරීම කරනවා. එතකොට නත්ති කිංචි කියලා මෙනෙහි කරනකොට අන්න අර විඥානයේ අරමුණු වෙවි තිබුණු විඥානය කියන ස්වરૂපේ නැතිලා ගිහිලා විඥානේ නැති බව කියන ස්වરૂපේ අරමුණු වෙනවා. එහෙම අරමුණු වෙනකොටත් කරන්න තියෙන්නේ නැවත නත්ති කිංචි නැත්නම් කිසිවක් නැහැ කියන මේ මානසිකාරය කරන්න. මෙන්න මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට තේරෙනවා මේ අරමුණ ඇසුරු කරගෙන හිත හොඳට එකඟ වෙනවා. ඒ වගේම නීවරණ හොඳට යටපත් වෙනවා. කෙලෙස් යටපත් වෙලා යනවා.
දොට උපචාර සමාධියෙන් හිත හොඳට සමාධිගත වෙන අවස්ථාවේ. ඒ අවස්ථාවදිත් නැවත කරන්න තියෙන්නේ අරමුණම හිතින් අරමුණු කරගෙන නත්තිකින්චි නත්තිකින්චි කිය මෙනෙහි කරන. මෙන්න මේ විදියට මෙනෙහි කරගෙන යනකොට අර කිසිවක් නැහැ නැත්තං අර සිතේ මේ ධ්‍යාන සිතේ නැති බව ආකාසානංචායතන ධ්‍යාන සිතේ නැති බව කියන ස්වරූපය අරමුණු වෙමින් හොඳට හිත සමාධිගත වුණා. අන්න ඒ කියන අරමුණ දැන් හිතත් එක්ක නිකන් කිට්වෙන ගතියක් තේරෙනවා. ඊට පස්සේ තව තවත් මෙනෙහි කරනකොට අන්න අර සිතේ නැති බව කියන ස්වරූපේ ඒ අරමුණට හිත කිඳා බැස්සා වගේ තේරෙන්න ගන්නවා. හිත එකතු වුණා වගේ තේරෙන්න ගන්නවා. අන්න ඒ අවස්ථාව තමයි මේ ආකින්චඤ්ඤායතන අරූපාවචර ධානසිත පහළ වුණ අවස්ථාව. ආකින්චඤ්ඤායතන අරූපාවචර ධානසිත පහළ වුණ අවස්ථාව. එතකොට මේ ආකින්චඤ්ඤායතන මේ කුසාසිත ඒකත් පවතින එක මොහොතයි. ඊට පස්සේ නැති වෙලා යනවා. අරමුණෙන් සිත ඈත් වෙනවා. ඊට පස්සේ පුළුවන් නැවත නැවතත් අර මුලින් කියපු ක්‍රමයට උත්සාහවත් වෙනකොට මේ සමාධිය මේ සිත නැවත උපදව ගන්න පුළුවන්. ඒ උපදව ගත්තට පස්සේ අරට වඩා කාලයක් මේ සමාධියේ ඉන්න පුළුවන් වෙනවා. නැත්තම් මේ අරූපාවචර තුන්වෙනි ධ්‍යාන සමාධිය ඉන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ කරන්න තියෙන මේ යෝගාවචරයට නැවත ඒ සිතත් නැත්තම් ඒ ධ්‍යානියත් අර කියපු ක්‍රම පහෙන් වශී කරගන්න ඕනේ. ආවජ්ජන සමාපජ්ජන අදිඨාන වුට්ටාන පච්චවෙක්කන කියන ක්‍රම පහෙන් වශී කරගන්න. එතකොට මෙතනදී ආකින්චඤ්ඤායතන කුසාසිත කියන එකේ තේරුම තමයි පොතේ පැහැදිලි කරනවා පළමුවන අරෝපාවචර චිත්තයාගේ නැති බව අරමුණු කරන ධානයෙන් යුක්ත සිත. අන්න පළවෙනි අරෝපාවචර චිත්තයා කියලා කියන්නේ ආකාසානංචායතන සිත. මෙන්න මේ සිතේ නැති බව අරමුණු කරන ධානයෙන් යුක්ත සිත කියන අර්ථය. සිත කියන අර්ථය. දැන් අපි අර විඥානංචායතන කුසාසිත කියලා කියන එකේ තේරුම බලමු. විඥානේ අරමුණු කොට පවත්නා ධානයෙන් යුක්ත සිත. ඒ කියන්නේ ආකාසානංචායතන ධාන සිත අරමුණු කරමින් පවතින ධාන සිත. මේකෙදි කියන්නේ ආකින්චඤ්ඤායතන කුසාසිත කියන එකේ තේරුම තමයි පළමුවන අරූපාවචර චිත්තය. ඒ කියන්නේ ආකාසානංචායතන අරූපාවචර චිත්තයාගේ නැති බව අරමුණු කරන ධානයෙන් යුක්ත සිත. එතකොට මේ සිතේදී අර අංගවල වෙනසක් වෙන්නේ නැහැ. මේ උපේක්ෂා ඒකාග්‍රතාවය කියන අංග විතරයි තියෙන්නේ. එතකොට මෙන්න මේ ආකින්චඤ්ඤායතන අරූපාවචර ධානය උපදවාගත් යෝගාවචරයක වශී කරලා ඊළඟට ඊළඟ ධානය උපදව ගන්න වෙහෙසෙනවා. ඒ කොහොමද මේ ආකින්චඤ්ඤායතන ධානය සම්බන්ධයෙන් තියෙන ඇල්ම දුරු කරගන්නවා. දුරු කරගන්නේ මේ ආකින්චඤ්ඤායතන ධානය විඥානංචායතන ධානයට ළඟයි සමීපයි. විඥානංචායතනේ ආකාසානංචායතනයට ළඟයි. එතකොට ආකාසානංචායතනේ රූප ධාන වලට ළඟයි. ඒ නිසා තවදුරටත් මේ රූප පැත්තෙන් හිත තවදුරටත් අරූප පැත්තේ ගැඹුරට අරන් යන්න ඕනේ. මේ රූප පැත්තෙන් තවදුරටත් ඈත් වෙන්න ඕනේ කියන මේ හිත ඇති කරගෙන ඒ වගේම තමයි ඊළඟට තියෙන නේව සංඥා නාසඤ්ඤායතන ධානය කියලා කියන්නේ අතිශයින්ම සාන්ත වුණු ප්‍රණීත වුණු ධානය. ඒ ධානයේ ඉන්න අවස්ථාවේදී මේ හිතක් ඇතුව හිටියද හිතක් නැතුව හිටියද කියලාවත් එහෙම දැනෙන්නේ නැති තරමට ඊටාම සියුම් කියලා කියන ඊටාම මේ සමාධිගතයි. ඊටාම ප්‍රණීතයි. ඉතින් ඒ නිසා අන්න ඒ විදිහට බලවත් වූ සමාධියක් තියෙනවා ඊළඟ ධ්‍යානෙ. නිසා ඊළඟ ධ්‍යානෙ උපදව ගන්නට ඕනි කියන මේ හිත ඇති කරගෙන අර ආකින්චඤ්ඤායතනෙ සම්බන්ධයෙන් තියෙන අදහස ඇල්ම දුරු කරගන්න ඕනි. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන අර තමන් ඉතින් වශී කරගත්ත හොඳට ආකින්චඤ්ඤායතන ඊට පස්සේ ඒ ධානයේටම සංවදිනවා නැවත සංවදිනවා කාලයක් හෝ අදිෂ්ඨාන කරගෙන
ඊට පස්සේ නැගී හිටියට පස්සේ කල්පනා කරනවා ආකින්චඤ්ඤායතන ධ්‍යානය කියලා කියන්නේ මේ විඤ්ඤාණංචායතන ආදියට කිට්ටුයි. ඒ නිසා තවදුරටත් මේ රූප අරමුණෙන් හිත බැහැරට ගන්න ඕනි කියලා මේ නේව සංඥා නා සංඥායතනේ සමාධිය මීට වඩා බලවත් කියන මේ අදහස් ඇති කරගෙන නේව සංඥා නා සංඥායතන ධ්‍යාන සිත සම්බන්ධයෙන් ඇල්ම ඇති කරගෙන කරන්න තියෙන්නේ. දැන් ආකින්චඤ්ඤායතන සිතේ අරමුණ වෙන්නේ ආකාසානංචායතන ධ්‍යාන සිතේ නැති බව. ඒක තමයි අරමුණ. නමුත් ඒ අරමුණ ගැන හිතන්නේ නැතුව ආකින්චඤ්ඤායතන ධ්‍යාන සිත ආකින්චඤ්ඤායතන ධ්‍යාන සිත තමයි අරමුණු කරන්නේ. ආකින්චඤ්ඤායතන ධ්‍යාන සිත. දැන් ආකින්චඤ්ඤායතන ධ්‍යානෙන්නේ නැගී හිටියේ. ඒ නැගී හිටියට පස්සේ දැන් ධ්‍යාන සිත ඒ වෙලාවේදී ඒ ධ්‍යාන සිතින් නෙවෙයි ඉන්නේ. ඒකට ඒ වෙලාවේදී යන්න පුළුවන් ඒ ආකින්චඤ්ඤායතන ධ්‍යානයේ ඉන්න වෙලාවේදී අරමුණු කරමින් පවතිච්ච ධ්‍යාන සිත අරමුණු කරගෙන මෙනෙහි කරනවා මේ ඒතං සන්තං ඒතං පනීතං නැත්තම් මේම ශාන්තේ මේම ප්‍රණීතේ කියලා. ඒ ධ්‍යාන සිත ඒ ධ්‍යානෙම ශාන්තයි ධ්‍යානෙම ප්‍රණීතයි කියලා ඒ ධ්‍යාන සිත අරමුණු කරගෙන මෙනෙහි කරනවා. අන්න මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට හොඳට අර ධ්‍යාන සිත අරමුණු වෙනවා. ඒ හොඳට ප්‍රකට වෙනවා. ඊට පස්සේ තවදුරටත් ඒතං සන්තං ඒතං පනීතං නැත්තම් මේම ශාන්තේ මේම ප්‍රණීතයි කියලා නැවත මෙනෙහි කරනකොට හොඳට හිත එකඟ වෙනවා. නීවරණ හොඳින් යටපත් වෙලා කෙලෙස් ධර්ම යටපත් වෙලා අර ආකින්චඤ්ඤායතන ධ්‍යාන සිත හොඳින් අරමුණු වෙනවා. ඊට පස්සේ නැවත දැන් අපි මේ අවස්ථාවට කියන උපචාර සමාධි අවස්ථාව කියලා. ඊට පස්සේ නැවතත් ඒ අරමුණු කරමින් අර ක්‍රමයට මෙනෙහි කරනකොට ඔන්න අර ආකින්චඤ්ඤායතන ධ්‍යාන සිත කියන මේ අරමුණත් එක්ක මේ සිත කිට්ටු වෙන්න ගන්නවා. ඊට පස්සේ යම් වෙලාවක අන්නේ අරමුණට මේ සිත හොඳින් කිඳා බැස්සා වගේ අවස්ථාවක් එනවා. අන්නේ අවස්ථාවට තමයි කියන්නේ නේව සංඥා නා සංඥායතන අරූපාවචර කුසල් සිත පහළ වුණු අවස්ථාව කියලා. නේව සංඥා නා සංඥායතන කුසල් සිත පහළ වුණු අවස්ථාව. නැත්නම් හතරවෙනි අරූපාවචර සිත පහළ වුණු අවස්ථාව. ඒකත් එක මොහොතයි පවතින එක චිත්තක්ෂණයයි නැති වෙලා යනවා. ඊට පස්සේ නැවත පුළුවන් අර ආකින්චඤ්ඤායතන ධ්‍යාන සිතම අරමුණු කරගෙන මේම ශාන්තයි මේම ප්‍රණීතයි කියලා මේ මනසිකාරය කරන්න. ඒකට නැවත නේව සංඥා නා සංඥායතන ධ්‍යාන සිත පහළ වෙනවා. ඒකට ඊට පස්සේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ නැවත අර වශීතාවයන් පහෙන් මේ සිතත් වශී කරනවා. හොඳින් වශී කරනවා. ඒකට මේ සිතෙත් තියෙන්නේ අංග දෙකයි. උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය. හැබැයි අර මුල් සිත්වලට වඩා අතිශයින් බලවත් සමාධිය. අතිශයින් ප්‍රබලයි. ඒක මේකෙදි පැහැදිලි කරනවා. සියුම් කමින් අගතැන්පත් සිතය. මේක සියුම් බවින් අගතැන්පත් සිත. ඒට වඩා සියුම් තවත් සිතක් නැත්තේ. මේ සිත අතිශයින් සියුම් කියලා කියනවා. එහි සියුම්කම කොතරම්ද කියතහොත් මේක සියුම් බව කොච්චරද කියනවා නම් ඒ සිතින් යුක්ත වෙසෙන යෝගාවචරයා හට සිතක් ඇතුව විසුවාද සිතක් සිතින් තොරව විසුවාද කියා දැනගැනීමටත් අපහසු තරම්ය කියලා කියනවා. ඒ වෙලාවේදී සිතක් ඇතුව හිටියද මේ ධ්‍යාන ඉන්නකොට නැතුව හිටියද කියලාවත් හිතාගන්න අමාරු තරම් අතිශය සියුම් කියනවා. එච්චර සමාධිය ප්‍රබලයි. එතකොට ඊතා සියුම් බැවින් ඒ සතරවන අරූප ධ්‍යාන චිත්තයට කියනවා නේව සංඥා නා සංඥායතන කුසල් සිත කියලා. එතකොට මේකේ අදහස නේව සංඥා නා සංඥායතන කුසල් සිත යන්නේ තේරුම සංඥාවක් ඇත්තෙත් නැති තරමට සියුම් වූ කුසල් සිත කියන එක. ඒ කියන්නේ දැනීමක් ඇත්තෙත් නැත්තෙත් නැති තරමට ඊටාම සියුම් වුණු කුසල් සිත කියන එකයි මේකේ අදහස.
දැන් එතකොට දැන් මේ සිතත් අර පංච වශීතාවෙන් වශී කරන්න ඕනේ. එතකොට දැන් අපිට හොඳටම පැහැදිලි වෙනවා මේ අරූපාවචර ධානවලදී අංගවල වෙනසක් වුණේ නැහැ. රූපාවචර පංචම ධානයෙන් අරූපාවචර පැත්තට එනකොට මේ අංගවල වෙනසක් වුණේ නැහැ. හැබැයි අරමුණේ වෙනසක් වුණා. අරමුණ වෙනස් වුණා. එතකොට බලන්න අරමුණු අනුව තමයි මේ ධාන අරූපාවචර ධානය වෙනස් වෙන්නේ කියලා කිව්වා. කුසාසිත අරමුණු අනුව තමයි හතරක් වෙන්නේ කියලා කිව්වා. එතකොට බලන්න පළවෙනි සිතේ අරමුණ ආකාසානංචායතන කියන අරූපාවචර පළවෙනි සිතේ අරමුණ මොකද්ද? අර කසිනෙන් උගුලවාගත්තු ආකාශය. නැත්නම් අපි කියනවා කසිනුක් ගාටිම ආකාශය කියලා. ඒක තමයි අරමුණ. ඊළඟට විඥානංචායතන කියන දෙවෙනි සිතේ අරමුණ මොකක්ද? අර ආකාසානංචායතන කියන මේ ධාන සිත. ආකාසානංචායතන ධාන සිත තමයි විඥානංචායතන කියන මේ අරූපාවචර දෙවෙනි සිතේ අරමුණ. ඊට පස්සේ ආකින්චඤ්ඤායතන කියන ධාන සිතේ තුන්වෙනි අරූපාවචර ධාන සිතේ අරමුණ මොකද්ද? අර ආකාසානංචායතන කියන අරූපාවචර ධාන සිතේ නැති බව. එහි නැති බව තමයි අරමුණ. ඊළඟට නේව සංඥා නාසඤ්ඤායතන කියන රූපාවචර මේ අරූපාවචර අවසාන ධාන සිතේ අරමුණ මොකද්ද? ආකින්චඤ්ඤායතන ධාන සිත. ආකින්චඤ්ඤායතන ධාන සිත තමයි අරමුණ. එතකොට බලන්න මේ එකට එකක් මේ අරූපාවචර සිත්වල අරමුණු වෙනස්. අරමුණු වෙනස්. ඒ නිසා තමයි පැහැදිලි කරේ ආරම්මන බෙහෙදෙන් අරූපාවචර කුසාසිත හතරක් වේ කියලා. අරමුණු බෙහෙදෙන් තමයි කුසාසිත හතරක් බවට පත් වෙන්නේ. හොඳයි. ඊට පස්සේ ප්‍රශ්න තියෙනවා. අපි බලමු. ප්‍රශ්න 3ක් තියෙනවා. අරූපාවචර චිත්තයයි කියනුවේ කෙබඳු සිතකටද? ඊට පස්සේ අරූපාවචර චිත්තේ ප්‍රභේදයට පැමිණෙන්නේ කුමකින්ද? ඊට පස්සේ අරූපාවචර සිත් සතරේ අරමුණු කවරේද? දැන් මේ ප්‍රශ්න තුනටත් පිළිතුරු ලියන්න. එතකොට සාමාන්‍යයෙන් පිරිස අහලා තියෙනවා අෂ්ට සමාපatti කියලා. නේද? අෂ්ට සමාපatti කියලා. එතකොට අෂ්ට සමාපatti කියලා කියන්නේ සමාපatti 8ක් කියන එකයි. සමාපatti 8. එතකොට මේ 8 ගන්නේ අර මං එදා කියලා දුන්නු කෙටි ක්‍රමයෙන් රූපාවචර ධ්‍යාන කෙටි ක්‍රමයෙන්. ඒකට අපි කිව්වා තියුණු නුවණක් තියෙන කෙනාට රූපාවචර ධ්‍යාන 4යි උපදින්නේ කියලා. ඒ කියන්නේ ප්‍රථම ධ්‍යානෙ ඉඳලා ဒုတိ ය ධ්‍යානෙට යනකොට ඒ කෙනාට විතක්ක ਵਿਚාර කියන අංග දෙකම සංසිඳෙනවා. ඒකට යාට දෙවෙනි ධ්‍යානිය වශයෙන් ලැබෙන්නේ පීති සුඛ ඒකාග්‍රතාව කියන ဒုတိ ය ධ්‍යානෙ. ඊළඟට තෘතිය ධ්‍යානෙ වෙන්නේ සුඛ ඒකාග්‍රතාව කියන ධ්‍යානෙ. හතරවෙනි ධ්‍යානෙ හැටියට එන්නේ උපේක්ෂා ඒකාග්‍රතාවය කියන ධ්‍යානෙ. එතකොට මෙන්න මේ ධ්‍යාන හතරක් මේ අරූපාවචර ධ්‍යාන හතරක් කියන මෙන්න මේ 8ට කියනවා අෂ්ට සමාපatti කියලා. අෂ්ට සමාපatti. එතකොට පිරිස අහලා ඇති අර බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන මොහොතේදී අවසාන වශයෙන් භික්ෂු සංඝයා ආමන්ත්‍රණය කරලා කිව්වා හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මම මහණෙනි නුඹලා ආමන්ත්‍රණය කරනවා සියලු සංස්කාරයන් නැසෙන වෙනසෙන සුළුයි. ඒ නිසා අප්‍රමාදීව මේ ගුණ පිළිවෙත් පුරන්න කියලා පැහැදිලි කරලා කියලා උන්වහන්සේ ඊට පස්සේ ප්‍රථම ධ්‍යානෙට සංවැදුණා. ဒုတိ ය ධ්‍යාන ඒකෙන් නැගී ඉඳලා ဒုတိ ය ධ්‍යානෙට. ඊළඟට ඒකෙන් නැගී ඉඳලා තෘතිය ධ්‍යානෙට ඔය විදිහට හතරවෙනි ධ්‍යානෙට. ඊළඟට අරූපාවචර ධ්‍යානවලට ආකාසානංචායතනෙට විඥානංචායතනෙට ආකින්චඤ්ඤායතනෙට නේව සංඥා නාසඤ්ඤායතනෙට
ඔය විදියට සම්වැදුණා. ඊට පස්සේ එයින් අනතුරුව නිරෝධ සමාපත්තියට සම්වදිනවා. ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා අනුරුද්ධ ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවද. ඒ වෙලාව අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියනවා නෑ නෑ මේ නිරෝධ සමාපත්තියට සම්බන්ධයි. ඊට පස්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී ඉඳලා නැවත නේව සංඥා නා සංඥායතනෙට, ඊට පස්සේ ආකින්චඤ්ඤායතනෙට, ඊට පස්සේ විඥානංචායතනෙට, ඊට පස්සේ ආකාසානංචායතනෙට, ඊට පස්සේ රූපාවචර ධ්‍යාන වලට පිළිවෙලින් පළවෙනි ධ්‍යානය දක්වා ආවා. ඊට පස්සේ නැවත ဒုတိ ය ධ්‍යානයට, තෘතිය ධ්‍යානයට, ඊට පස්සේ චතුර්ථ ධ්‍යානයට, කෙටි ක්‍රමයෙන් නම් චතුර්ථ ධ්‍යානයට, දීර්ඝ ක්‍රමයෙන් නම් පංචම ධ්‍යානයට සම්වැදුණා. එයින් නැගී ඉඳලා උන්වහන්සේ පිරිනොම් පානවා. බලන්න මේ අෂ්ට සමාපatti වලට බුදුරජාණන් වහන්සේ සම්වැදුණු හැටි නේද? ඒක පැහැදිලි කරනවා හරියට පිට රටකට යන්න බලාපොරොත්තු වෙන කෙනා අර තමන්ගේ ඉන්න ඥාතීන් ඔක්කොම බලලා යනවා වගේ කියලා. බුදුරජාණන් වහන්සේ මේ සංසාරයෙන් සම්පූර්ණ නික්මෙන්න යනකොට උන්වහන්සේ අර කියපු සමාපatti සියල්ලටම සංවැදිලා නික්මෙනවා. සියල්ලටම සංවැදිලා නික්මෙනවා. ඉතින් ඒ විදිහට මේ අෂ්ට සමාපatti වලට සම්වදිනවා. පිළිවෙලින් මුල ඉඳලා අගට, අග ඉඳලා මුලට මේ විදිහට සම්වදිනවා. ඉතින් අෂ්ට සමාපatti කියලා කිව්වේ රූපාවචර සහ අරූපාවචර වශයෙන් තියෙන මේ ධ්‍යාන සමාපatti 8ට. හොඳයි. එහෙමනම් අපි ඊළඟ දවසේදී අරූපාවචර විපාක සහ ක්‍රියාසිත ගැන කතා කරමු. අර ප්‍රශ්න තුනටත් පිළිතුරු ලියාගෙන එන්න පිරිස. හොඳයි. එහෙමනම් අපි අදට අභිධර්ම පාඩම මෙතකින් හමාර කරනවා. ඊළඟට අපි බලමු පාලි පාඩම. දැන් අපි එදා දුන්න පාලි වාක්‍ය 10ක් සිංහලයට පරිවර්තනය කරන්න බලන්න එක පිරිස ලියප එක ගන්න. පළවෙනි එක තියෙන්නේ සචේ තුම්හේ අජ්ජ තත්ත ගච්ඡත අහං අපි තත්ත කිප්පං ආගච්ඡාමි. තේරුම ඉඳින් නුඹලා අද එහි යහුද මමද එහි වහා එමි. ඉතින් කියන්නේ ඉඳින් නුඹලා අද එහි යනවනම් මමත් එහිට මේ එතනට වහා එනවා කියන එක. ඊට පස්සේ දෙවෙනි එක අම්හාකං ගාමේ ඉදානි දේවා චරಂತಿ. තේරුම අපගේ ගමෙහි දැන් දෙවියෝ හැසිරෙත්. දෙවියෝ සැරිසරනවා කියන එක. ඊට තුන්වෙනි එක මයං අජ්ජ පුත්තේහි සද්ධින් චන්දම් පස්සාම. අපි අද පුත්‍රයන් සමග, අන්න පුත්තේහි සද්ධින් කියන එකේ අර්ථය පුත්‍රයන් සමග හඳ බලමු. නැත්නම් හඳ දකිමු. ඊළඟට 4 යදා අම්හාකම් මිත්තා ඉද ආගච්ඡanti තදා මයං අපි ඉද තිට්ඨහම. යම් කලෙක අපගේ මිත්‍රයෝ මෙහි පැමිණෙද්ද එකල්හි අපිද මෙහි සිටිමු. ඊළඟට 5 සදා අහන් තුම්හෙහි සද්දින් සුරියං පස්සාමි. හැම කල්හි මම නුබලා සමග. තුම්හෙහි සද්දින් කියන එකයි අර්ථේ නුබලා සමග. සුරියං පස්සාමි ඉර බලමි. හොඳයි 6 ඉදානි මයම් පාසානේ නිසීදාම. දැන් අපි ගලෙහි හිඳිමු. ඒ කියන්නේ දැන් අපි ගල මත ඉඳගෙන ඉන්නවා කියන එකයි. 7 කම්මකාරෝ පාතෝ කස්සකේන සහ රුක්කං ආරුහති. කම්කරුවා උදෑසන කස්සකේන සහ, ඒක හරියට කස්සකේන සද්දින් කියන එක හා සමානයි. සහ සද්දින් කියන පද දෙකේම එක අර්ථයක් තියෙන්නේ. එතන කස්සකේන සහ කියන්නේ ගොවියා සමග. ගොවියා සමග ගසට නගී.
මෙතන රුක්ඛං කියලා තියෙනවා පදයක්. ඒක ဒုတိ විභක්ති ඒක වචනේ. අපි සාමාන්‍ය අර්ථයේ ලියනකොට වර්ණගීමේදී ගස කියලායි ලිව්වේ. නමුත් දැන් මේ වාක්‍යයට එනකොට නැගීම් අර්ථයේ ක්‍රියාවක් එක මේ ဒုတိ විභක්ති පදේ තමයි එන්නේ. එතකොට අපි අර්ථය ගන්නේ ගසට කියලා. ඒ විශේෂ තැනක් ඒක මතක තියාගන්න. එතකොට ගසට නගී. ඒ විදිහටයි අර්ථය ගන්නෙ. ඊට පස්සේ 8 ත්වං ඉදානි චන්දංවා සුරියංවා පස්සසි. නුඹ දැන් හඳ හෝ ඉර හෝ දකිහිද බලහිද නැත්නම් දකිහිද කියලා අහන්නත් පුළුවන් බලහිද කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ නුඹ දැන් ඉර හරි එහෙම නැත්නම් හඳ හරි බලනවද කියන එකයි ඒකේ අර්ථය. ප්‍රශ්නයක් අහන්නේ. ඊට පස්සේ 9 කස්සකෝ වාණිජස්ස හත්තංච පාදංච කිප්පන් දොහවති. ගොවියා වෙලෙන්දාගේ අතද පාදයේද වහා සෝදයි. ඊළඟට 10 මිත්තස්ස පුත්තෝච ගෝපාලස්ස පුත්තෝච සායං ගාමී කීලන්ති. මිතුරාගේ පුතාද මිතුරාගේ පුත්‍රයාද ගොපල්ලාගේ පුත්‍රයාද සවස ගමෙහි ක්‍රීඩා කරත්. මිතුරාගේ පුත්‍රයාද ගොපල්ලාගේ පුත්‍රයාද සවස ගමේ ක්‍රීඩා කරත්. එතකොට මෙතන දෙන්නෙක් ක්‍රීඩා කරන්නේ. එතකොට පඨම විභක්තියෙන් ඇවිල්ලා තියෙනවා පුත්තෝච පුත්තෝච කියලා දෙකක්. ඒ නිසා ක්‍රියාපදේ බහුවචන වෙනවා. හොඳයි. මේ විදිහට ලියලා තියෙනවා නම් හරි දාගන්න පිළිස. අභ්‍යාසයේ තියෙන්නේ පහත දී ඇති ශබ්ද පුරිස ශබ්දයෙන් වර්ණනා ගන්න. පළවෙනි එක ලෝක. ලෝක කියන එකේ අර්ථය ලෝකය කියන එක. අපි අද කියන ලෝකයට පාලියෙන් කියන්නේ ලෝක කියලා. ඊළඟට ආලෝක. ඒ කියන්නේ එළිය ආලෝකය කියන අර්ථය. ඒකට එළියට නැත්නම් ආලෝකයට පාලියෙන් කියන්නේ ආලෝක කියලායි. ඊළඟට ඇඳට පාලියෙන් කියන්නේ මංච කියලා. මංච. එතකොට අග අකුරු දෙක එකට සම්බන්ධයි. බැඳෙනවා. එතකොට මංච ඇඳ. ඊළඟට අහසට කියන්නේ පාලියෙන් ආකාස කියලා. ආකාස. ඊළඟට මාර්ගයට කියන්නේ මග්ග කියලා පාලියෙන්. මග්ග. දැන් මේ ටික පුරිස ශබ්දයේ විදිහට වර්ණම් ගන්න ඕනේ. දැන් ලෝක කිව්වොත් ලෝකෝ ලෝකා ලෝකං ලෝකේ. ආලෝක කිව්වොත් ආලෝකෝ ආලෝකා ආලෝකං ආලෝකේ විදිහට. මංච කියනකොට මංචෝ මංචා මංචං මංචේ. ආකාස කියනකොට ආකාසෝ ආකාසා ආකාසං ආකාසේ. මග්ග කියනකොට මග්ගෝ මග්ගා මග්ගං මග්ගේ මග්ගේන මග්ගේබි මග්ගේහි. ඔය ක්‍රමයට තමයි වර්ණම් වෙන්නේ. දැන් ඔය ටිකත් ලියන්න. එතකොට අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. හොඳයි. එහෙමනම් අපි අද විශේෂයෙන්ම මේ අභිධර්මයේදී අරූපාවචර සිත් සම්බන්ධයෙන් අද ඉගෙන ගත්තා. සමහර කෙනෙකුට ටිකක් ගැඹුරුයි වගේ තේරෙන්න පුළුවන් අද පාඩම. නමුත් ඒ ගැන වැඩි පසුතැවෙන්න එපා. මොකද ඉදිරියට පාඩම් කරනකොට ඊට වඩා හොඳට ඔක තේරෙනවා. දැනට අපිට ඔය නන් ටික සිත්වල නන් ටික මතක තිබ්බත් ඒත් ප්‍රමාණවත්. ඒ නිසා මන්දෝත්සහය වෙන්න එපා පිරිස. ඉදිරියේදී තවදුරටත් ඉගෙන ගන්න පුළුවන්, පැහැදිලි කර ගන්න පුළුවන්. තව පාඩම් ඉදිරියට තියෙනවා. හොඳයි. එහෙමනම් ඉතින් අපි අද දවසේදී අභිධර්මී අරූපාවචර සිත් සම්බන්ධයෙන් පැහැදිලි කර ගනිමින් අපේ సంతානී කුසල සිතුවිලි ජනිත කර ගන්නට යෙදුණා. ඒ වගේම පාලි පාඩම සාකච්ඡා කිරීම තුළිනුත් කුසල් සිතුවිලි ඇති කර ගන්න යෙදුණා. මේ නොඑක ආකාරයෙන් අද දවසේදී අපි රැස් කර ගන්න යෙදුණු සියලුම කුසල් ධර්මයන්ගේ ආනිසංස වශයෙන් හැම දිනාටම නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. තව තවත් මේ ධර්මයන් ඉගෙන කියා ගන්න ලැබේවා. ඒ සඳහා විවේක පසුබිම විවේක පරිසර ලැබේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ උදව් උපකාරම ලැබේවා.
දිව්‍යතා මණ්ඩලයේ ධාර්මික දේව ආරක්ෂාව සැලසේවා. හැම දෙනාටම ප්‍රාර්ථනා පරිදි බෝධිඥාන වලින් නිවනින් සැනසෙන්න මේ උතුම් පුණ්‍ය ශක්තියත් හේතුපනිෂ්ඨේ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ උතුම් පුණ්‍ය ශක්තිය අපට මේ ධර්මයන් කියා දුන්න ගුරුතුමන් වහන්සේලාටත් හදා වඩා පෝෂණය කරපු දෙමව්පියන්ටත් ඒ වගේම ශාසනික මව්වරු පියවරු සහෝදර සහෝදරියන්ටත් මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කාලයේ ධනය ශ්‍රමය කැප කරලා මේ මොහොතේදී ගිලන් බවින් පසු වන හැම දෙනාටමත් ඒ වගේම මේ වැඩසටහන මෙහෙවන විකාශනය කිරීම සඳහා උත්සාහවත් වන ඒ සඳහා දායකත්වයේ දරන හැම දෙනාටමත් ජීවිතවලට ආශිර්වාදයක්ම වේවා. නිදුක් නිරෝගී දිගාසිරි සැලසේවා. සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේවා. කෙලවර උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි ආශිර්වාද පුණ්‍යානුමෝදනා කරමු. ඒ වගේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක අල්පේශාකි මහේශාකි දිව්‍යතා මණ්ඩලයටත් මේ පින් දැනේවා පෙනේවා. මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ සැපෙන් සැපයට පත් වෙත්වා. තම තමන්ගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් කර ගනිත්වා. සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ ශ්‍රාවකයන් නිරතුරුවම ආරක්ෂා කරත්වා කියලා අපි ආරාධනා කරමු. මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුවෙන් පසු වන හැම දෙනාටමත් මේ පින් දැනේවා පෙනේවා. මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාගේම ජීවිත සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. කෙලවර නිවනින් සැනසෙත්වා කියලා අපි මිය පරලොව ගියපු පිරිසටත් පුණ්‍යානුමෝදනා කරමු. අවසාන වශයෙන් අප හැම දෙනාටම මේ උතුම් පුණ්‍ය ශක්තිය සතර මාර්ග සතර ඵල පිළිවෙලින් නිවනින් සැනසෙන්නටම හේතුපකාර වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මං කීවට පසුව මේ වාක්‍යය කියමින් නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු සබ්බ දුක්ඛා පමුංචතු මාගේ මේ පුණ්‍ය ධර්මය මාගේ මේ පුණ්‍ය ධර්මය මාර්ගඵල නිවන් පිණිසම මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා හේතු වේවා වාසනාව වේවා වාසනාව වේවා. සාදු සාදු සාදු. අද දිනේත් 18 වැනි අභිධර්ම පාඩම අප වෙත පැහැදිලි කර දෙන්නට අප වෙත ඉදිරිපත් කරන්නට බොහෝමත්ම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ වැඩසටහනට බොහෝමත්ම ඕනෑකමින් මාර්ගෝපදේශකත්වයේ සපයනට යෙදුණු අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට මේ තුලින් ජනිත කරගත්තා වූ සකල විපුල කුසල සම්භාර ශක්තියම ස්වාමින් වහන්සේගේ නිදුක් නිරෝගී භාවය පිණිස ස්වාමින් වහන්සේට චිරජීවනයේ උදා කර ගැනීම පිණිස මේ සම්බුදු ශාසනය වෙනුවෙන් නිරන්තරයෙන් වෙහෙසමින් මහත් ඕනෑකමින් කැපවෙමින් කටයුතු කරගෙන යන සම්බුදු ශාසනයේ චිරස්ථිතිය උදෙසා ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් සිදු කරන සියලුම ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කර ගැනීම උදෙසා මේ උදාාරතර පින හේතුපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සම්බුදු ශාසනයට හිත ඇති මෙත ඇති සත්පුරුෂ හිතවතුනි ඔබ අප සෑම සියලු දෙනාම මේ කාලාන්තරයක් තිස්සේ මේ උතුම් වැඩසටහන් මාලාවට සහ සම්බන්ධ වෙලා මේ උතුම් ධර්මය ඉගෙන කියා ගන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණු සද්ධර්මය ප්‍රകൃතියෙන්ම විද්‍යමානව පවතින නිර්වාණ මාර්ගය ඒකාන්තයෙන්ම විවෘතව විද්‍යමානව පවතින ආර්යයන් වහන්සේලා අදටත් ලෝකේ පහළ වෙන මේ දුර්ලභ යුගයේ මේ උතුම් ධර්මය ඉගෙන කියා ගැනීම යම් දවසක නිර්වාණ අවබෝධය ලබනවාද එදාට ඒකාන්තයෙන් එකලෙසම හේතුපනිශ්‍රය වන නිසා බව විශ්වාසයෙන් දනිමි. ඒ නිසාවෙන් මේ සම්බුද්ධ ශාසනය කෙරෙහි වූ ශ්‍රද්ධා මාත්‍රයක් හෝ උපදවා ගනිමින් මේ උතුම් ධර්මයේ කෙරෙහි බොහෝමත් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ධර්මයේ ඉගෙන ගනිමින් සංසාර දුකින් එතර වීම පිණිසම මේ නිර්වාණ අවබෝධය පිණිසම මේ ධර්මයේ ඉගෙන ගන්නවාය කියන අරමුණෙන්
යුක්තව මේ ධර්මය ඉගෙන ගන්නට පෙළ ගැසී සිටින ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සත්පුරුෂ හිතවතුනි, ඔබ අප සෑම සිළු දෙනාටමත් මේ උදාහරතර පින්කම නිර්වාණ අවබෝධය පිණිසම සංසාර දුකින් ඈතර වීම පිණිසම හේතුපනිශ්‍රය වේවා. නිවන් දක්නාතුරුම සත්පුරුෂ කල්යාණ මිත්‍ර සේවනයේ පිණිසම වේවා. අසත්පුරුෂ මාර්ගයක් දක්නට නොලැබේවා. අසත්පුරුෂ ධර්මයකට රැවටිලා ඒ වැරදි ධර්ම මාර්ගයකට යොමු වෙන්න හේතු නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම මේ උතුම් ධර්ම ඉගෙන ගන්න ලැබේවායි අපි ප්‍රාර්ථනා කරගනිමු. ඒ වගේම මේ උදාහරතර පින්කම් සාර්ථකව සිද්ධ කරගන්න නන් අයුරින් සහාය සම්පන්න උපකාර කරන සෑම සිළු දෙනාටම ආශිර්වාද කරන සියලු සම්මාදිට්ඨික දේවතා මණ්ඩලයත් මේ උදාහරතර පින්කම සුඛී සුවපත් භාවයේ පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් වැඩසටහනේ පළමු අර්ධය නිමා කරන්නට අපි ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඉන් අනතුරුව අපි සෑම සිළු දෙනාටම අදත් යොමු වෙන්නට පුළුවන් අපේ ප්‍රශ්න සාකච්ඡාමය වැඩසටහනට. හොඳයි. අවසරයි ස්වාමීනි. ඕකාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනානුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදන් සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයං කමත මේ බන්තේ කමාමි කමිතබ්බං සාදු කාස කමාමි භන්තේ සුඛී හෝතු නිබ්බාන පච්චේ හෝතු සබ්බ දුක්ඛා පමුච්චති සුපති. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං.